මෙතෙන් පාමුල ආරම්භ කරන්නට සූදානම් වෙනවා. හැම දිනකටම ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි ඒ වගේම තමන්ගේ ජීවිතයට සෞභාග්‍ය කැඳෙන විවිධ පීඩා කාමකටළු බාධක ඇතනම් ඒවා දුරින් භූතවන සහ සාර්ථකව රෝදුක් පීඩාවන්ගෙන් මිදුණු යහපත් ජීවිතයක් ගත කරන්නට හැකි වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවායි කියලා බොහොම ගෞරව සිතින් පින් සිතින් ධර්මයේ මුසුකොට ඒ ධර්මයේ තිබෙන ආශිර්වාදයක් එක්කොට ප්‍රාර්ථනා කරනවා. ගම්පහ මිරිස්වත් ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ සිට කාලාන්තරයක් මුළුල්ලේ ඒ උතුම් දහම් අමා ඔසුව ජීවිතයේ සෞභාග්‍ය කැඳවන්නට ජීවිතයේ ආමිසය ප්‍රතිපත්තිය කරු කරන මිනිසුන්ට ලෞකික ලෝකෝත්තර ජීවිතේ ජය ගන්නට මඟ කියා දෙන දහම් පණිවිඩය රැගෙන යනත් අප මේ භූමියේ සිට ඔබට මේ උතුම් දායාදය දෙන්න කරන්නට සූදානම් වෙන්නේ. ඒ සඳහා ගෞරව නමස්කාර පූර්වකව අද මෙත් පාමුලට ඇරයුම් කළේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට උන්වහන්සේ සදහැ සිතින් ගෞරවයෙන් පිළිගනු ලබන නාරම්මල ඉහළ මැදකොට අංක 5න් 1 නිවසේ පදිංචි එන්.පී. ගුණවර්ධන පී.එම්. චන්ද්‍රාවති මැණිකේ හා ලලිත් නිශ්ශංක පුතණුවන් විදායකත්වයෙන් තමයි අද ධර්ම දායාදය මෙත් පාමුලේ ඔබට තිරණ කරන්නේ. එයගේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීමට මේ ධර්ම දේශනාවේ ආනිසංසය හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපේ නායක හාමුදුරන් වහන්සේට කැටවල හේමාලෝක අපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කරන මෙත් පාමුලේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සංඝම් අමානදී තුන්ලොව සතුන්ගේ හදගිනි වේදනා සසරිනි ගිනි වේදනා නිවා සැනසුම ලබන මොහොතයි. අප්‍රමාණ දෙව් බඹ සේනාව සකීය ජීවිත ගමනෙහි සිදු කළගත් පුණ්‍ය සම්භාරයේ ප්‍රතිඵල අත්විඳින ගමන් ඊට වඩා එපිටින් තිබෙන විශිෂ්ටතම සැපය වූ නිබ්බාන පරම සෝය සොයන මොහොතයි. ඒ බඳු සම්මාදිට්ඨික දේවතාවුන් වහන්සේ ඔබ වහන්සේලාට පැවිදි ගිහි අප හැමගේම ආදරණීය පූජනීය ආරාධනීය වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. අසිරිමත්ය හද මණ්ඩලම පින්බර හැඟු මන්දරු පිරිතිබේ සඳහම් බිඳු ලෝතුරු අමරස පෙරු දහම් බලය හද තුලගෙන නිති පාරමිදම් පිරු දෙවිඳුනි ඇරයුම ඔබටයි ඇසුමට දම් රස පිරු සග්ගේ කාමේට රූපේ ගිරිසිඛර තටේ तांतलिक के विमाने दीपे रत्ते जगामे तरुवन गाने गेवत तुम ही केतते बुम्माचायंतो देवा जल तल विषमे යක්ඛ ගන්ධබ්බනාගා තිත්තන්තා සම්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු. නිබඳව බුදුරුවනට දම්රුවනට සංගරුවනට නැමුණු සිත් ඇති ශ්‍රද්ධාකාමී පින්වත්නි ඔබ හැමත් ආරාධිත දෙව් බඹ හැමත් සංබුදු ගුණ සිහිපත් කොට නිබඳව සිදු කරන බුද්ධාභිවන්දනාවේ තවත් පින්වත්නි මොහොතක් සලහායි නමස්කාරය කියමින් අපි පිවිසෙන්නේ. සංසාරෙන් දුරස් කරන වීරිය කරමින් මුසු කෙලෙස් ලෙඩට බෙහෙතක් ලෙස සඳහම් බිඳු දෙසු
සද්ධාවේ පිනිදියරින් හදතෙත් කර කර මුසු සිරිපායුග වන්දිමි පුදමි බුදුමඟ කරගෙන මුසු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා බොද්ධංගේන අනුත්තරෝ ඉතිපි අනුත්තරෝ පුරිස ධම්ම සාරති. පරම පූජනීය දිවි පෙවතක් උදෙසා අසීමිත සසර ගමනෙහි ගෘහස්ත ජීවිතයේ සම්බාධ කර තත්වයන් අත්දැකීමෙන් විදතරාගෙන වරින් වර නමුත් පැවිදි දිවියටම එළවෙමින් ආසසර ගමනෙහි මේ භවය තුල යලිත් එබඳු පැවිදි දිවියකින්ම ඒ පරම පූජ්‍යාර්ථ ජීවිතයට හිමිකම් කියන්නට තරම් විශේෂ අවස්ථාවක් උදාපත් කරගත් පරම පූජනීය ගරුතර මහා සංඝරුවනේ අපට සුපුරුදු ආශිර්වාදය වේවා. අප ආශිර්වාදයේද සියලු දෙනා වහන්සේලාට කාය මානසික බලගුණ වැඩෙනු සඳහා වේවායි පරමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධාකාමී නැනගුණයෙන් සපිරුණු දිවි මඟක් ගෙවා ගෘහස්ත ජීවිතයේ සසර දුක්ගිනි නිවන් නෙමෙයි යන ප්‍රාර්ථනාවෙන්ම පැවිදි මඟට එළඹුණු ගරු කටයුතු මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේලාට සසුන්කිත වැඩ වඩන්නට අපගේ පූජනීය ආශිර්වාදයේ පිරිනමනවා. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ නිරතුරුව බැබලෙන්නේ ශක්තිමත් අංග 4 කොටස් ගණනාවකින්. ඒ අංග 4 කොටස් අතර පින්නති උපාසක උපාසිකාවනුත් වික්ෂු වික්ෂුණීනුත් යන මේ සිව්වනක් පිරිසම සමෝදානිත විය යුතුයි. මේ බුදුමඟට පැවිදි දිවියකින් එළඹිලා ඒ පැවිදි දිවිය නිමාවට පත්වන තුරුම ගමන් කරන්නේ අපේ සදැහැති ශ්‍රාවක ශ්‍රාවිකාවන් මත. භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ පරපටිබද්ධාමේ ජීවිකාති. මහණෙනි නිතර දෙලේ පබ්බජිතේන අභින්හ කච්චවිතිතබ්බා. ඔබ වහන්සේලා නිතර දෙලේ සිහි කරගත යුතු කරුණ අතර සමත විපස්සනා බණ භාවනා වගේම නිතර සිහි කරගත යුතු කාරණා 10ක් පින්නත් දේශනා කරනවා. පින්නත් ඔබට මේක අධ්‍යයනය කරන්න පුළුවන්. දරුවන්ටත් මේක හරි ප්‍රයෝජනයි. දස ධම්ම සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා පිරුවාණ පොත් වහන්සේගේ ආරම්භයේ. එහි සඳහන් කරන වාක්‍යයක් තමයි මා කිව්වේ පබ්බජිතේ නාපින්හන්. පච්චය කිතබ්බ විතරම ප්‍රත්‍යක්ෂා කරන්න. මොකද්ද? මගේ ජීවිතය උපාසක උපාසිකාවන් මත නොහොත් පරපටිබද්ධ ජීවිතයක්. ඒ අය මත පදරම් වෙච්ච ජීවිතයක්. ඒ ඇත්තන්ගේ ලැබෙන සිව්පසෙ නිසායි මගේ ජීවිතේ පවත්වන්නේ. ඊළඟට ඒ හේතු නිසා භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරන පැවිදි අපට ගිහිනම උපකරණතාන ඔබ වහන්සේලාට නොයපානින් සිවුරු පිරිකරෙන් සේනාසන සකස් කර දීමෙන් සහ රෝගී බවට පත් වුණු විට ගිලන්පස සකස් කර දීමෙන් නැත්නම් බෙහෙත් ගන්නට ශක්තිය දෙමින් උදව් උපකාර කරමින් ක්‍රියාත්මක වන ගිහියන් කරෝත ධම්ම දානේන ඒ සම්පච්චුපකාරක ඔබ වහන්සේලා ප්‍රත්‍යුපකාර කරන්න ඕනේ. අපට ලැබෙන පුද පූජා බාන්න පිළිනම නෙමෙයි වාස්තව ජීවිතය ගත කර නැත්නම් උපාසක උපාසිකාවන් ඒත්තන්ගේ ඊට වඩා ඉහළ ප්‍රයෝජනයක් තියෙන ධර්ම දානයක් පිළිනමන්නටයි අපට භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරන්නේ. එතකොට මෙන්න මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිළිස ශක්තිමත් ශාසනයෙහි පරියාප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය උසුරා සිටින තරමට මේ ශාසනයෙහි චිරපැවැත්ම සිද්ධ වෙනවා. මෙයින් එක හැබක් හෝ කණුවක් හෝ විරාගයේ කල්හි වර්තෝගයේ කල්හි ශාසනයේ පැවැත්මට ඒක ලොකු ප්‍රහාරයක්. ඉතින් මේ යුගය තුල සමහර කෙනෙක්
හිතනවා සිව්වනක් පිරිසම ශාසනයේ නැහැ දැන් ඉන්නේ භික්ෂු උපාසක උපාසිකා තුන පමණයි කියලා. හැබැයි භික්ෂුණී කියන නම නැති වෙන්නත් පුළුවන්. නමුත් මා සිහිපත් කළ හැටියට බොහෝ දෙනෙක් මෙහෙණින් වහන්සේලා හැටියට එහෙම නැත්නම් දසසිංහ මාතාව හැටියට මගේ ශාසනයට ශක්තිය දෙනවා. ඒ නිසා ශාසනය උසුලා සිටින ප්‍රධාන ශක්ති හතර තමයි. අනිත් පැත්තෙන් ගත්තොත් අද දවසේ අපට ශක්තිමත් දායකත්වයක් මේ සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් සපයන්නේ නාරන්මල ඉහළ මැදගොඩ අංක 5න් එක නිවසේ පදිංචි MP ගුණවර්ධන again PM චන්දාවති මණිකේ ලලිත් නිශංක පුතණුවන්ගේ දායකත්වයෙන් මේ දේශනාවේ ප්‍රධාන අරමුණ බවට පත්වෙන කාරණාව හැටියට හදිසියේ අකාලේ ඒ සදහවතුන් අතරින් වෙන් වෙලා ගිය එල්.එම්. රත්නායක නැගණියගේ 3 වෙනි වර්ෂ පිරීම නිමිත්තෙන් සිද්ධ කරන පින්කම්. එතකොට සජීවීව අපේ අස්පනා පිට ජීවත් වෙන නැත්තන් පින් දැස් කරගෙන ඒ ශාසනය තුළට තව තවත් පින් කර ගන්නට ශක්තිය ලැබෙන්නට වාරුව දීම පමණක් නෙමෙයි. අර අභාවපත් වූ පිරිස ඉන්නවනේ. දැන් මේ සිව්වනක් පිරිස කියනකොට පින්නත් ඔබට හිතෙනවා අපලේ. නමුත් මේ උපාසක උපාසිකා කියන කොටසටම ඇතුළත් වෙන දිව්‍ය බ්‍රහ්මාදීනුත් අපි නාගසුපර්ණාදානිත් අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒතන්ගේ මේ සම්බුද්ධ ශාසනයට දේව මණ්ඩලයේ ගත්ත ශක්‍ර දෙවියන්ගේ පටන් දේව මණ්ඩලයෙන් ලැබෙන අනුග්‍රහය ශක්තිය අපිට ස්වල්ප වේලාවකින් සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම අභවපත් වූ යම්තා පිරිසෙත් නම් මේ ඇත්තොත් මේ පින් අනුමෝදන් වෙලා සුඛී සූපත් භාවයටපත් වෙලා මට මේ සැපත ළඟා කර දුන්නේ කවුද? මට මේ සැපත ළඟා කර දෙන්නට ඉවහල් වෙච්ච ආධාරක ශාසන මොනවාද? ආදී වශයෙන් කල්පනා කරලා බලලා සම්බුද්ධ ශාසනයට ඒතනොත් යම්සි ආශිර්වාදයක් ශක්තියක් ලැබෙනවා පින්වත්නි. දැන් ඒකෝට මේ සිවුවරම් බුදු පිළිස අනුශාකා ප්‍රශාකා වශයෙන් විහිදියන ආකාරයයි ආරම්භයේ ටිකක් අඳුරගත්තේ. මම කොටස් හතරේ අංග වලින් තමයි ශාසනය පවතින්නේ කියලා. අංග කීපයක් තියෙනවා කියලා මතක් කළා. තවත් අංගයක් මතක් කරන්න. අපි හැම පින්කමක්ම කරලා ප්‍රාර්ථනා කරන්නේ ආර්ය සත්‍ය හතරක් නේ. මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්නා තාක්කල් තමයි ශාසනය පවතින්නේ. දන්නවනේ ආර්ය සත්‍ය හතර නේද? දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස අධික්කම අරියං චට්ටංගිකම්මං දුක්ඛෝප සමගාමිනා දුක්ඛං මේ ලෝකේ පවතින දුක. එහෙම නැත්නම් ජීවිතයකට බලපෑවම නිරතුරුව පීඩාකාරී තත්ත්වයන් උදා කරන නිසා ඒ උදා කරන සියලු ධර්ම දුරු කළ යුතු ධර්ම. ඒ දුරු කළ යුතු ධර්ම කියන අර්ථයෙන් අපි ඒවට දුක කියමු. එහෙම නැත්නම් දුෂ්කර ආකාරයෙන් මුහුණදී විදතරාගත යුතු සියලු ධර්මතාවන් මේ ලෝකයේ තුල අත්දකින්න සිද්ධ වෙන දේවල් මිනිස්යන්ට. අන්න භාග්‍යතුන් වහන්සේ අත්දැකීමට මුසු කරගෙන තමයි මේ ආර්ය ධර්මය පැහැදිලිව සක්‍රිය වෙන බව දේශනා කළේ. අනිත් පැත්තෙන් ලෝකේ බොහෝ ආගම් භාග්‍යතුන් වහන්සේ පහළ වන කාලය වෙනකොට මෙන්න මේ දුක නම් වූ සත්‍යතාවයට හේතුකාරක ධර්ම වශයෙන් ඒ ආගම් හත්වරුන්ගේ නැත්නම් ආගම් නිර්මාතෘවරුන්ගේ බලපෑම නිසා හෝ කැමැත්ත නිසා හෝ ලැබීම නිසා හෝ මේ දුක සක්‍රිය වෙන බවයි දේශනා කරන්නේ. ඒ නිසා එතන කෙනෙක් වෙනුවෙන් දේශනා කළා මේ කර්මය තමයි සියලු දුක් ඇති කරන්න හේතු වෙන්නේ. ඒ නිසා ඒ කර්මය නම් වූ දුක් උපදවන තැවීම නැති කර ගැනීම සඳහා මෙන්න මේ විදිහේ පංචතාපනයන්ගෙන් තැවීම ආදී දේවල් වශයෙන් දුක් නිෂේධනය කරන දුක් බරරහිත කරන නැත්නම් දුක් අවසන් කරන විශේෂ ක්‍රියාමාර්ගයක් පිළිවෙතක් තමයි අනුමත කළේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ දුකෙහි හේතුව වශයෙන් පිළිසින දකින්න අනුශාසනා කළේ මූල දාර්ශනික පදනමක් තුළ ඉඳලා බැලුවම අනිත්‍යතාවයක් නිසා තමයි දුක උපදින්නේ කියලා දේශනා කළා. එතකොට ඒ ආර්ය සත්‍ය හතරෙන් මේ දුක දුරු කර ගැනීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයෙන් නම් වූ වැඩපිළිවෙලක් දේශනා කළා. ඒ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් දේශනා කළා. ශාසනය පවතින. දැන් අපි චිරන්තිත්තු ශාසනං කියන එක විතර පාවිච්චි කරන වචනයක්. නමුත් චිරන්තිත්තු ශාසනං ශාසනයේ චිරකල් පවතිවා කියන
එහෙම නැත්නම් සසුන ලොව බබලේ වගේ දැන් අපි මේ බක්පුර පසළොස්වක ආසන්නව නැත්නම් බක්මහා තුරයි අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. තව එක් දිනකින් පරණ අවුරුද්ද ගෙවි ගොස් අලුත් අවුරුද්දට ළඟා වෙන දිනවක් වවනුවත් ඇති වෙනවා. ඉතින් සම්බුද්ධ ශාසනයට ඒ වගේම විශේෂයෙන් අනෙක් ආගම් වලත් එහෙමයි. නමුත් පුණ්‍ය කාලය කියලා එකක් විශේෂයෙන් හෙටනින්දට යෙදෙමින් ඒ පුණ්‍ය කාලය තුළ මිනිස්සු තමන්ගේ ජීවිතයට ආලෝකයක් සම්බුද්ධ ශාසනයෙන් උදාපත් කරගන්නා ප්‍රාර්ථනාවෙන් පෙළවෙන අතරේ අද අපි බලවත් සිතකින් ආදරණීය හිතකින් ඔබට කලින් ආශිර්වාද කරනවා. හැමදාමත් බෞද්ධ ජීවිතය තුළ පුණ්‍ය කාලයක් අද දවසත් අපි මේ ආරම්භ වෙන්නේ ආසන්නයේම ලැබෙන පුණ්‍ය කාලය. දෙපැයක පුණ්‍ය කාලය ගත කරන්නයි. මේ පුණ්‍ය කාලයේ උත්තරීතර ආශිර්වාදේ කරකට කර පින්වත් ඔබේ ජීවිතය චිරන්තිකතු බොහෝ කල් පවතිනවා. ඔබ ශාසනයට සපයන ශක්තිය දායකත්වයේ පදනම් කරගෙන ඒකාන්තයෙන් මේ ශාසනය දිවිකල් අරමංකුව සිව්පසෙන් පෝෂණය කරනවා නම් ශාසනය ඒ තුළම ශාසනයට ආවිල වේවා ආර්ය සත්‍ය හතර දැක කියා ගන්නද පින්නති ඔබ වේදන තරමන. එහි ප්‍රතිඵල නෙලා ගන්න තරමට තමයි ශාසනය පවතින්නේ. දැන් නිරෝධය කියන්නේ නිවනනේ. ඒ නිවන පියවර 8කින් යුක්තයි. යුගල වශයෙන් 4යිනේ. එතනක් තියෙන්නේ සතර මඟ සතර ඵලනේ. එතකොට සතර මඟ සතර ඵලයන්ට යමෙක් යම් තැනකින් පිවිසලා සිටිනවා නම් ඒක ශාසනයගේ චිර පැවැත්මට හේතුවක්. යම් කිසි කලක නිරෝධයේ දුර්වල වෙලා. ඒ කියන්නේ මාර්ගඵලලාභීන්ගේ ශාසනය හිස් වෙලා. ඊළඟට නිරෝධ මාර්ගය එකිනෙකාට ඕන හැටියට නිර්වචනය කරන්න ගිහින් නිරෝධ මාර්ගයේ විකෘති වෙලා. තිබොත් ඔන්න ශාස්ත්‍රයේ තව කියන්නේ දුකයි දුකට හේතුව විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. තමාට හේතුවක් හොයාගන්න බැරුව මිනිස්සු දුක ළඟ කැරකෙනවා. දුක ළඟ කැරකෙනකොට ඒකට නිසි හේතුව හොයාගන්න බැරි වෙනකොට ඔන්න යාඥා වලට යනවා. ඔන්න විවිධාකාරයේ ආධාර උපකාර හොයාගෙන ශාසනයේ පිහිටෙන් බාහිර නොයෙක් ආකාර වෘත්තයන්ට අපි ඒකට සීලබ්බත කියලා කියමු. සීල වෘත්තයන්ට නැත්නම් දාන වෘත්තයන්ට නැත්නම් පූජා වෘත්තයන්ට ඒක යාග ක්‍රමයක් ඇත්තට ඒ යාතිකා ක්‍රමයට මිනිස්සු නැඹුරු වෙනවා. මොකද දුකින් අක්මි දෙන්නට මිනිසුන්ට ඒ නිසා తాවකාලික සැපය හෝ ළඟා කර ගැනීම සඳහා ඒ ඇත්තන් විවිධ ආගම් කරා ඇදී යන්නේක වළක්වන්න බෑ. දැන් ඔබට මේක අහගෙන ඉන්නකොට තේරෙනවා ශාසනය පවතිනවද නැද්ද? මතුමත්තර ශාසනය පවත්වන්න ඕන නම් ඇත්තටම කල යුත්තේ මොකක්ද? ගොඩනැගිලි රාශියක් හදලා තුම්බෝධි විතරක් හදලා තිබ්බොත් ශාසනය පවතිනවා. එහෙම ශාසනය පවතිනවා නම් ඔබට පේනවා අනුරාධපුර යුගයේ ගත්තත් පොළොන්නරු යුගයේ ගත්තත් ඒවැ පෞරාණික ස්ථාන ටික ස්ථාන වශයෙන් තිබිලා ඒවත් ඔක්කොම විවිධ ආක්‍රමණ වලින් විනාශ වෙලා ශාසනය අන්තර්ධාන වුණා. ඒ සම්බුද්ධ ශාසනයේ නිකායක් ගත්තාම සමහර විට මේ ශාසනයට හැබෑවටම පණ දෙන රුවණ සංගරුවන බවද දන්නවා. බුදු රුවණ දහම් රුවණ සජීවී බවට පත් කරගෙන මේ ශාසනය බබළුවන්නේ මහා සංගරුවණයි. මේ මහා සංගරුවන උපසම්පන්න භික්ෂුන් වහන්සේලා එක නමක්වත් හොයාගන්න බැරි විදිහට කාලෙ තිබුණ ඉතිහාසය. එහෙම වෙනකොට ඇතැම් කාලවල රාමඤ්ඤ දේශේ, ඇතැම් කාලවල අමරපුර දේශේ, ඇතැම් කාලවල සියම් දේශේ මහා සංඝයා වැඩමවලා ශාසන ස්ථාපනය කරන්න කටයුතු කළා. මේ හැටියට කල්පනා කළාම සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම පවතින්නේ ගොඩනැගිලි මත නොව ආර්ය සත්‍ය දර්ශනය. ඒ ආකාරයෙන්ම බුද්ධ භාෂිතේ ආකාරයෙන් ශේෂ වෙලා ධර්මයේ තුල විග්‍රහ වෙලා මිනිස්සු ඒ තුළ පිවිසිලා අර ආර්ය සත්‍ය හතරට කන දුන්නු තැන තමයි ශාසනයට හැබැවින්ම ආවිෂ ලැබෙන්නේ. ඒ නිසා පින්නදී ඔබ ගිහියෙක් වේවා අවසරයි පැවිදි උත්තමාවක් වේවා මගේ ශාසනයට ආවිෂ දෙන්නට කරන කැපවීම අතරේ තව තමන් ආර්ය සත්‍ය ධර්මයට අන්තර්ගත වෙමින් විශේෂයෙන් පැවිදි උත්තමත්වයන් වහන්සේලාගේ ආර්ය දර්ශනය අප්‍රමාණ සම්බාධ කර ගෘහස්ත ජීවිත ජීවන නැත්තන්ට මෛත්‍රී කරුණාවෙන් දයාවෙන් තිරණ කරන්නට වෑයම් කරනවා නම් මෙබඳු ධර්ම දේශනාවල දායකත්වය දරනවා නම් ඒක තමයි ශාසනයේ පැවැත්ම පිණිස ඔබ සපයන මිහිමත භූමියස්ත දේවතාවුගේ රාජකාරිය. ඒ දේවතාවුන් තමයි ශාසනය මනමින් රැකෙන්නේ එක පැත්තකින්. පින්නති ඔබට මම මෙහෙම මතක් කළාට කමක් නැහැ අවුරුද්දක උදාපත් වෙන වෙලාවේ මට ආශිර්වාද කරන්නත් ඕනේ. මේ මහ වූ උත්කෘෂ්ඨ ශාසනයේ ආර්ය සත්‍ය දර්ශනය මනමින් සුරක්ෂිත කරලා
මනවින් සමාජගත කරන්නට වෑයම් කරන ප්‍රධානතම මාධ්‍ය නාලිකාවක් හැටියට පෙනෙත් FM ගුවන්විදුලිය ලෝකයේ අඳුනගෙන තියෙන බව මේ බණ අහන පින්නත ඔබේ හෘද සාක්ෂියත් එක්ක තට්ටු කරලා බලනකොට පැහැදිලි වෙනවා කිසිම අඩවාණයක් නැහැ. සීපත් වෙනවට කිසිම අඩවාණයක් නැහැ. අපි ඒකාතකින් කොතරම් ප්‍රමාණයකින් පුණ්‍යානුමෝදනා කළ යුතුද කියලා හිතන්නද බැරි තරම්. ඔගේ කොතරම් පුණ්‍ය ශක්තියක් අපට අපේ ආයතනයට උදාපත් වෙනවාද කියන කාරණාව ගරු සභාපතිතුමන්ගේ පටන් කාර්ය මණ්ඩලයට හිතන්න බැරි තරම්. අනන්ත බව, අසීමිත බව, අප්‍රමාණ බව මේ වෙලාවේ සිහිපත් කරමින් මේ බක්මහේ ලැබෙන සුබ අලුත් අවුරුද්ද මේ ආගමික අසිරිමත් ශාසනය රකින්න ආනුභාවයේ බලයෙන්ම එම ආයතනයේ චිරජීවනයේ පිණිසම වේවා කියලා අනිත් පැත්තෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. වාසනාවන්ත පින්වත්නි, මේ විදිහට චතුර්විධ කොටස් රසකි ශාසනයේ නිර්මිතව ඉදිරියට ක්‍රියාත්මක වේදන යන්නට ලෝතර තථාගතයන් වහන්සේ සතු බුදු ගුණවල ආනුභාවය අපට දෙහිවින්ම මහෝපකාරී වන නිසාමයි මා විසින් දින කීපයක පටන් එක් බුදු ගුණය තමා තුළ ප්‍රත්‍යක්ෂ කිරීමට යමෙක් මහන්සි වෙනවාද, තමා තුළින් සක්‍රිය කරන්නට මහන්සි වෙනවාද, ඒ පුද්ගලයා ශාසනයේ ජීවය දෙන පුද්ගලයෙක් වශයෙන් සැලකයි. මොකද බුදු ගුණ තුළ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේගේ ගුණ මේවායි කියා මෙනෙහි කිරීම, සිහි කිරීම, සත්‍යයනා කිරීම, මතකයේ රඳවා තබා ගැනීම අතිශයින් අවශ්‍යයි. ඒ තුළින් පමණක් ශාසනයට ආවේ සම්පත්තිය ලැබෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන පැවිද්දෙක් වේවා, ගිහියෙක් වේවා, භාග්‍යවතුන් වහන්සේ දකින්නේ තමන් වහන්සේගේ ධර්මයේ තුල, තමන් වහන්සේ අපේක්ෂා කළ ගුණ තුල යම් පපුවක්, යම් හිතක් හැසිරෙනවාද, යම් පුද්ගලයෙක් හැසිරෙනවාද, දෙවියෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා, මිනිසෙක් වේවා, වෙනත් නාගසුපතාදීක් වේවා, ඒ හැමදෙනා බුද්ධ ශ්‍රාවකයෙක් හැටියටයි, බුද්ධ ශ්‍රාවිකාව හැටියටයි. ඇත්තෙන්ම බුද්ධ ශාසනය තුළ ඉන්න සමස්ත ශ්‍රාවක ශ්‍රාවිකාව වෙන් කරලා බැලුවාම කොටස් ගණනාවකට වෙන් කරන්න පුළුවන්. එක කොටසක් තමයි කල්යාණ පුත්ජන බෞද්ධ ශ්‍රාවකයෝ. එතෙන් අර මා කිව්ව බුදුගුණ පිළිබඳ අත්‍යන්ත ගෞරවයෙන්, ධර්මයේ පිළිබඳව ශ්‍රවණ ප්‍රමාණයෙන්, දායකත්ව සැපීම් ප්‍රමාණයෙන් ශ්‍රද්ධාව පිහිටුවන ශක්තිය දෙමින්, වාරව දෙමින්, සංඝ රත්නයේ සිව්පසෙන් උපස්ථාන කරමින් ක්‍රියාත්මක වන නිර්වාණ අපේක්ෂිත ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස. භික්ෂුන් වහන්සේලා වශයෙන් ගත්තොත් සාමාන්‍ය ජීවිත ගත කරන භික්ෂුන් වහන්සේලාට කියනවා මේ උදාහරණයක් කියන්නේ සාමාන්‍යයන් වහන්සේ, සාමාන්‍යනේර ශ්‍රමණ භාවයට පුහුණු වෙන්නේ නැත්තා. එතකොට කල්යාණ පුත්ජනකම වගේ තමයි බෞද්ධ භාවයට නැත්නම් ආර්ය ශ්‍රාවක භාවයට පුහුණු වන ශ්‍රාවක ශ්‍රාවිකාව තමයි අර කල්යාණ පුත්ජනය කියන්නේ. එයා තමයි අර තුනුරුවන් වෙනුවෙන් ශ්‍රද්ධා සම්පත්තියෙන් බුදුගුණ මානසිකාර කරගෙන විවිධ උපින්කම් සංධානය කරමින්, බොහෝ පින්කම් වලට නායකත්වය දෙමින්, පරිවාර සම්පත්තිය එකතු පහදා කරගනිමින් අපි තව ටිකකින් මේ පිළිබඳව සාධකයක් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු අන්න කල්යාණ පුත්ජන ශ්‍රාවකයාගේ හැටි. ඒකෝනේ කල්යාණ පුත්ජන ශ්‍රාවකයා වගේම ශාසනික ජීවන සම්පන්න ශ්‍රාවකෙක් වෙන්නට නම් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. අපට උත්පත්තින් දෙකක් මේ ශාසන ජීවිතය තුළ තියෙනවා. එක උපතක් තමයි අර කල්යාණ පුත්ජන භාවයෙන් ලබන්නා උපත. අනිත් එක තමයි යම් දවසක සෝවාන් මාර්ග ඵලයට ඇතුළත් වෙලා ඉතින් පිටට ආර්ය භූමියේ ගමන් කරනවා නම් අන්නේ ආර්ය ශ්‍රාවක භාවයේ උපත. රහතන් වහන්සේ කියලා කියන්නේ පිරිපුන් අඟපසඟ ඇති දරුවෙක් වාගේ සතරමක සතර ඵලයේ ප්‍රවර්තන වූ ධම්මකායෙන් යුතු උත්තම උපතයි. අප මේ අන්නේ උපත සොයාගෙන, ඒ උපත සොයාගෙන යන අපට අවසානයේදී හම් වෙන විපතට කියන්නේ පරිනිර්වාණය කියලා. අවසානයේදී හම් වෙන විපතට කියන්නේ පරිනිර්වාණය. පරිනිර්වාණයෙන් පස්සේ තමයි අර ආර්ය ජාතිය උපත හම් වෙන්නේ. ආර්ය ජාතිය උපතේ තියෙන වෙනස මොකක්ද? අනිත් හැම උපතක්ම මරණයෙන් කෙලවර වෙනවා. ආර්ය ජාතිය උපත මරණයක් නැති උපත. ඒ නිසා ඒකට කියනවා අජරං, අභ්‍යාදං. මරණ කොච්චර ලස්සන වචන දිනවද කියන්නේ. ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝකයක් නැති, පරිදේවයක් නැති. නිවන පිළිබඳව කියන්න බොහෝ කරුණු තියෙනවා. ඉතින් නිවන පිළිබඳව විවිධ සූත්‍ර දේශනාවල නිවන යන කුමක්ද? නිවන යන කුමක්ද කියන එක වචන වලින් විග්‍රහ කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් යම් යම් සූත්‍ර දේශනා තුළ නිවන යන
මෙන්න මෙහෙම එකක්. අජාතං, අභූතං, අකතං, අසංකතං ආදී වශයෙන් විවිධ ගඹුරු වචන වලින් මේක විග්‍රහ කරනවා. අජාතං කියන්නේ කිසිම කෙනෙකුට උපද්දවන්නට බැරි දෙයක් කියලා කියන්නේ. මම දැන් ඔබට ඒ උපද්දවීම සඳහා තියෙන ක්‍රියාමාර්ගය කිව්වේ අනිත් හැම එකක්ම භෞතික ඉපදවීම. නමුත් නිවන කියන එක අධ්‍යාත්මික ඉපදවීමක් නිසා භෞතික ඉපදවීමක් නොවන නිසා ඒකට අජාතං කියනවා. අජරං. ඉතින් භෞතික උපතක් ලැබුව හැමතැනම ජරා ජීර්ණත්වය ඇති වෙනවා පින්න. වයසත් එක්ක කාලාන්තරයක් තරුණ වයසට ගිහලා 40 පැනකට වයසට යාගෙන යනකොට ඔන්න තින දිරනවා දැන්. ශරීරයේ අංග දිරනවා. දැන් මේ බණ වැඩි දෙනෙක් අහන්නේ ඇඟ දිරපු අය. බර කියන්නේ ඇඟ දිරපු එකම තමයි තව. ඉතින් අජරායි. ඒක අපිට වළක්වන්න බෑ. මේ උපත ලැබුවා නම් ඒකට එඩිටර් ලෙසත් මදහත් ලෙසත් මොන දෙන්න. අව්‍යාධි නොඑක ආකාර ව්‍යාධි රෝග ආබාධ මේ භෞතික ශරීරයක් උපද්දවම තියෙන ප්‍රශ්නේ. ඒකට මේ සියලු දුක් වලින් අත්මි දෙදන භෞතික ශරීරයක් උපද්දවන්න නවත්තන්න. ඉතින් භෞතික ශරීරයක් උපදින නවත්තන තැන තමයි මේ නිරෝධයවත් නිවන කියලා කියන්නේ වෙන්නේ. රෝධය යන තවත් පැතින් මොම් පැවැත්මනේ. එතකොට නිවන් දකුපැත්තට පැවැත්මක් නැහැ. මොකද නැවති අවසානය. කොහොම නවතිනද? සදාකාල නවතින. පිටතට මතකයි අර අඟුලිමාල භාග්‍යතුන් වහන්සේ වැඩියම් කියනවා මහාන නවතිනු. භාග්‍යතුන් වහන්සේ මම නැවතිලා ඉන්නේ නුඹයි නවතින්න ඕන. ඒ වගේ ඔබටත් මටත් මේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා අතවනන්නේ මහණෙනි දැන් නවතින්න වෙලාවයි නවතින්න කියලායි. හැමදාම උදේටත් හැමදාම දාවටත් හැමදාම රැයටත් ඔබ හිතන්න ඕනේ. ඔබ ඔබේ හිතටම නියෝගයක් දෙනවා. හිත දැන් නවතින්නට සුදුසු කාලයයි. දැන් නවතින්නට සුදුසු කාලයයි. දැන් අපි දෙවියන්ට ආරාධනා කරලා බණ කියනවානේ. එතකොට කියලා ධම්මස්සවන කාලෝ. අයම් බදන්තා. මගෙන් අහුවොත් මොකද්ද? දෙවියනේ දැන් නවතින්න කාලයයි කියලායි. දැන් ධර්ම දේශනාව කියලා කියන්නේ මොකද්ද? නවතින්නට අවශ්‍ය අනුශාසනාව ධර්ම දේශනාවයි. මේ නිර්වචනය බොහොම හොඳින් ගන්න ඕනේ. මේ බොහෝ ධර්ම දේශනා අවතින ජීවිතයටම අදාළ වශයෙන් දේශනා කරන දේශනා මිසක් හුඟක් වෙලාවට නවතින්නට කරන දේශනා දැන් විරල වේගන යනවානේ. සමහරට මේ පවතින ජීවිතේම බණක් ඇහුවම තමයි මිනිස්සුගේ පපුවට වදින්නේ කියලා අපි පවතින ජීවිතේටම බණ කියලා අවසන් කරනවා. යුතු අයුතුකම් මනුෂ්‍ය ධර්ම වගේ ඔය ටික සාකච්ඡා කරලා නැවතුණාට තථාගත ධර්මයට සාධාරණ ඉෂ්ට වුණා වෙන්නේ නැහැ. ඒක අපි සමහර ගීතයක් එහෙම අහලා කියන්නේ ඔයා ගීතේට සාධාරණයක් ඉෂ්ට කළා කියලා. ඒක පැවිද්දෙක් වශයෙන් මම ගීහික් වශයෙන් ඔබ ගත්තොත් අපි ධර්මයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. එකක් ප්‍රබල දෙකක් තියෙනවා. එක පැවිද්දෙක් වශයෙන් මම නවතින්නත් ඕනේ. නවතින්නට ලෝකයට බණ කියන්න. මේක අපහසු දෙයක් නෙමෙයි. ඔබ දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා පුහුණු විය යුතු දෙයක්. කොහොමද පුහුණු වෙන්නේ? ඔබට දැන් හිතේ ආවේගයක් එනකොට, කේන්තියක් එනකොට මේ සාමාන්‍ය ජීවිතේදී අපිට හැමදාම ජීවිතේ තියෙන කේන්තියනේවනේ, ගැටෙනේවනේ, බණින්න හිතනේවනේ, ගහගන්න හිතනේවනේ, අනුන්ට විපත්තිය ප්‍රාර්ථනා කරන්න ඕනේවනේ. සමහරවිට තමන්ගේ ජීවිතය කරා එන්නේ. තමන් නිවැරදිව ඉඳගෙන ඉන්නකොට වඩා ඒක තදින් දැනෙනවනේ. එතකොට ආවේගය එනකොටම ඔබ සංඥාපූර්වව දා ගන්නවා. සංඥාපූර්වව. ඒ බෝඩ් එකක් ඔබ අතේ තියාගෙන හිටියත් කමන්නේ. පර්ස් එක දාගෙන හිටියත් කමන්නේ. ඒ මොකද එක පැත්තක නවතිනු අනිත් පැත්තේ නැවතුණා. අර ආවේගය උග්‍ර වේගන එනකොට ඔබ ඔබේ මතයේ තියෙන පෝර අරගෙන ඔබටම වඩ කියා ගන්න ඕනේ. නවතිනු. යන්න මෙහිතනවා. නවත්ත ගන්නවා. කරන්න මෙහිතනවා. නවත්ත ගන්නවා. පුළුවන්කම තියෙන එක නෙමෙයි නිවන් දකින්නවා කියන එක. මේ සඳහා මේක තමයි පාරමිතාව. මේ පාරමිතාව ප්‍රායෝගික කරනවා කියලා දෙන්න. අනිත් පැත්තෙන් ඔබ හිතමු. ඔබට කේන්තියන වෙලාවක් ආවොත් මේ පිළිද මැද්දේ හිටියා නම් එයා ළඟ හිටියා නම් ගහන්නම හිතනවා. ඔබ ටිකක් ඈතට යනවා. ඈතට ගිහිල්ලා තමාට ගෙදර කරන් දොර වහගෙන ටික නිදා ගන්න. ඒ නවතිනු කියලා අවවාද කරන්නේ. දැන් නින්ද ගිහිල්ලා හැබලා බෝඩ් එක අනිත් පැත්තට හරවලා බලනවා. මොකද නැවතුණා. නැවතුණා කියන මේ දෙක පමණමයි ජීවිතේට ගන්න ඕන කරට. තවත් පැත්තකින් තව තියෙන උපදේශ ගොඩක් දෙන්නේ විදිහට සාමාන්‍ය ජීවිතේ පැවතුණා. ධර්මයේ තුල පවතින්නයි මේ නියෝග කරන්නේ. අධර්මයේ තුල පවතින්න එපා. ලපොත්ත මිත්‍යේ නදනං නරත්තං නෛත්‍යය අධම්මේන සමිද්ධිමත්තනෝ භාගතුන් වහන්සේ දේශනා කරනවා. පුතුන් නිසාවත් දරුවන් නිසාවත් අධාර්මිකව නම් පවතින ජීවිතය හදාගන්න එපා. අධාර්මික ලෙස වස්තු සම්පත් හරි හම්බ කරන්න එපා. ඉන්නේ ඔබට මේ
රාසී සූත්‍රයේ සංයුක්ත නිකායේන අදී වටිනා අදහස් ගන්නාවක් මේ පැවැත්ම පිළිබඳව දේශනා කරන. නමුත් ඒක දැන් විග්‍රහ කරන්න කාලේ නෙමෙයි. වෙනත් නේ. එතකොට පවතින. කොහොමද පවතින්නේ? ධර්මානුකූලව. ඔබට හිතනවා නම් ඉන්නදී ඔබට යම් කිසි සම්පතක් ලාභයට ලැබෙනවා. කවුරු මානසික කයකට කරන මේක හුඟක් ලාභයි නෝන මේක ගන්න. ඔබට නිකන් දැනෙනවා නම් මේක නම් හොරබඩුවක්. නැත්තම් මෙච්චර මේ ලාභ මුදලකට මේක දෙන්න බෑ. ඔබට නිකන් හිතනවා නම් ලාභ නම් කවන්නේ නැහැ සල්ලි දීලා ගන්න ඕන කියලා. දැන් හුඟක් ඒවා අත්දැකීම් ඇති. ඔය මත්කුඩු වලට ලැබුරු වෙච්ච හුඟක් දෙනෙක් හුඟක් වටිනා වහන්න. දැන් තොට්ටු දෙකට දෙනවා. අපි ගන්නවා කියමුකෝ. හරි ලාභයි කියලා. කවදා හරි දවසක හොරා අහු වෙනවා. අහු වෙලා නීතියෙන් දඬුවම් දෙමින් අහන ඔබ අවල් හොරගම් කළාද? දැන් කොයි හොරවලු? අවල් දැක්ක වික්කා. පොලිසියෙන් ඇවිල්ලා සල්ලි දීලා අරන් යනවා. අන්තිමට බඩුත් නැහැ. සල්ලිත් නැහැ. අන පීඩාව. ඒ නිසා හිතනවා මම මේක ලාභ වුණාට මම මේ උදාහරණයක් ටිකක් කිව්වේ. මට ජීවිතේ මේක වාසි මේක ලාභයි. මට නොමිලේ ලැබෙන සැපයක්. ඒ වුණාට මම මගේ පැවැත්ම පිණිස මේක කරන්නේ. මං ධාර්මිකව පවතින. දැන් එයා පිටත් වෙලා නෑ මට අවශ්‍ය නැහැ කියලා ඒ බාන්නේ ලාභ වුණාද අපි ගන්නෙ නෑ. එයා පිටත් කරනවා. බෝඩ් එක අනිත් පැත්තට බලනවා. දැන් තමයි බෝඩ් දෙකක් එතකොට දැන් තියෙනවා. පැවතුණා. කොහෙද පැවතුනේ? ධර්මයේ තුල පැවතුණා. ඇයි භාග්‍යවතුන් මොකක්ද ප්‍රදේශනා කරන්නේ? උත්තේහි බාහව බල පරිත්තේහි සේදාවක්තිතේහි ධම්මිකේහි ධම්මලද්දේන භෝගේහි. ධාර්මිකව බාහුබලයේ වියදම් කරලා නැත්නම් ධර්ම වියදම් කරලා තමන්ගේ ශක්ති ප්‍රමාණය යමක් උපදව ගන්නවා මිසක් මේ බණ ටික ජීවිතේ දන්නවනම් කිසි කෙනෙක් තමන්ගේ භෝග සම්පත් ආයතා ක්‍රම වලින් වැඩි දියුණු කරගන්න නම් වීර්යය කරන්නේ නැහැ කොහොමදවත්. තමන් රස්සාව කරන තැන අවංකව ඒ රස්සාව කළ රක්ෂාවට ලැබෙන යම් කිසි වැටුපක් ඇද්ද සාධාරණ වැටුපක් ඒක අරගෙන යනවා මිසක් ඒකේ මොනම ක්‍රමයකින්වත් ආයතය ලබන්නේ නැහැ. මොකද ලෝක ධර්මතාවය තමයි අයහපත් ලෙසින් ආයතා ලෙසින් අගෝචර ලෙසින් අධාර්මික ලෙසින් දහමට එකම නොවන තැනින් යමෙක් යම් ආකාරයකින් යම් භෝග සම්පතක් උපදව ගත්තද ඒවේ අනික විපාක වශයෙන් කවදාවත් ජීවිතේ සැපෙ විඳින්න හම්බෙන්නේ නැහැ. ඒ සැපේ අතරමඟ කුමන හෝ කරුණක විනාශ වෙනවා. කුමන හෝ කරුණක සියලු සම්පත් තියෙනවා. භාග වේලාවට අද ගෙවල් දරවල් යාන වාහන ඒවා ආධාරිතව හම්බ කර ආයතා සම්මත අග්ගොඩ නැගෙනවා. අන නෝන ඉස්සර සතුටු වුණා අපිට මේවා තියෙනවා අසාධාරණ වුණක් කවන්නේ අනිත් පිට සෝර තරම් දේවල් කරන්නේ. ඒ නිසා අපේ කෙනත් මෙහෙම ගත්තට කිසි පාපයක් නැහැ කියලා හිතියට මොකද අන්න අර මිනිස්සයා නොමග ඇසුරකට ලක් වෙනවා. ගෙදර සාමේ නැහැනේ මොන්තර ලොකු ගෑස් ටිකක් වැරක් තියනවාද? ඒ ගෙදර සතුට නැත්තම් ෆ්‍රිජ් එකේ ආහාර පාන පිරීලා ටිකක් වැරක් තියනවාද? ඒ ගෙදර සන්තෝෂේ නැත්තම් සල්ලි පෙට්ට ගණන් පිළිලා ටිකක් වැරක් තියනවාද? සන්තෝෂේ නැත්තම් ආගේ දිහා අපට ජීවිතේ වැදගත් වෙන්නේ සන්තුෂ්ටි පරවන්දන. ඇයි යමෙකුට මහ සම්පත් නැහැ. අයිතින් අසාධාරණ සම්පත නැහැ. නමුත් ජීවිතේ හරි සරලයි. ජීවිතේ හරි සරලද? අන්න එයා අනුත්තර ජීවිතයක්. දැන් බුදුගුණ ප්‍රායෝගික කරගන්න හැටි සාකච්ඡා කරා. එයා අනුත්තර ජීවිතයක් ගත කරනවා. එතකොට අපිට කොතරම් දේවල් ජීවිතේ පවතිනු අනිත් පැත්ත හරලා බලනවා. අරමංශයෙන් පැවතුණා. මං ධර්මයේ තුල පැවතුණා. මට ඒ නිසා ලොකු සන්තෝෂයක් තියෙනවා ජීවිතේ. සමහර කෙනෙක් ඕනෑ තරම් ආයතන මුදල් එකතු කරන්න පුළුවන් ආකාරයේ වෘත්තියක ඉඳලා ඉන්නේ. ඒ වෘත්තියක ඉඳලා අවුරුදු 50ක් 60ක් සේවය කරලා විශ්‍රාම ගිහිල්ලා ගෙදර යන ගමන් කියනවා මට ලොකු ගයක් හදන්න බැරි වුණා. මට ලොකු යාන වාහනයකුත් නැහැ. ඒ වුණාට මගේ හිතේ හරි ලොකු ධනවත්කමක් තියෙනවා. ඒ මොකද මම එක තම සතයක්වත් අසාධාරණ ලෙස ආයුක්ත සාගත ලෙස ගොඩ ගහගත්ත කෙනෙක් නෙමෙයි. ඔබේ ජීවිතය අලුතින් පටන් ගන්න පැවතුණු ජීවිතය ගැන යම් තෘප්තිදායක අවස්ථා ඇති කර ගන්න වගේම අපිට සිද්ධ වෙනවා අපේ හිතට සමහර වෙලාවට ජීවිතේ සංග්‍රහ කර ගන්න. සමහර වෙලාවට නිග්‍රහ කර ගන්න. මේ දෙකම අනුත්තර කුසලසාරති ගුණේ ලෞකික පැති ගොඩනගන කෙනෙකුට තියෙන ඕන කරන දේවල්. දැන් මේ ගෙවුණු අවුරුද්ද තුල ගිය අප්‍රේල් මාසෙ ඉඳලා මේ අප්‍රේල් මාසයේ අවුරුද්දට මේ ඉඳා වෙනකන් පරණ අවුරුද්ද අලුත් අවුරුද්ද කියලා දවස් දෙකක් තියෙනවා නේ. දැන් අනිද්දාට 13 වෙනිදා පරණ අවුරුද්ද. ඒක පරණ අවුරුද්ද වෙනකොට
අර අපේ හිතට නිග්‍රහ කරගත යුතු බොහෝ තැන් වලට නිග්‍රහ කරනවා. අපවාද කරගත යුතු තැන් වලට අනු නෙවෙයි. තමන්ම අපවාද කරනවා. තමන් දන්නවනේ තමන්ට ජීවිතේ වැරදිච්ච තැන්, තමන්ගේ ජීවිතය අතපසුච්ච තැන්, තමන් අධාර්මිකව ජීවිතේ සතුට විඳ අවස්ථා මේ බණහන අය දන්නවා. පෞල් ජීවිතේ අවුල් වෙලා ඔබ සතුටු වෙලා සමහරට අමුදරුවන් සියලු දෙනාටම කඳුළු උරුම කළ ජීවිතයක් ඔබට ගෙවන්න සිදුනා නම් ගෙවන අවුරුදු ඔබට බැරි කමක් නැහැ ඔබ ජීවිතය අවුරුද්දෙන් පටන් ගන්න. වැරදෙන්න පුළුවන් මිනිස්සුන්. ඒ වැරදෙන තැනට තමන්ගේ හිතේ නිග්‍රහ කරගෙන අපවාද කරගෙන ඔබට පුළුවන් 14 වෙනිදා ඉඳලා උදාසීනලා ජීවිතය අවුරුද්දෙන් පටන් ගන්න. දරුවන්ගේ ජීවිතේ හුඟක් අයාලයට ගියේ අසාර්ථක වුණේ. ඔබට සමහරට අම්මා අමතරුවට කේන්ති ගියේ. තාත්තා අමතරුවට කේන්ති ගියේ ඔබ දුරකථනයට ඕනෑවට වඩා ඇබ්බැහි වීම නිසා නම් අත්‍යවශ්‍ය දෙයින් තොරව ඔබ යම් කාරණාවලින් මේ වරදට අභ්‍යාස කරන්නේ වුණා නම් අදිෂ්ඨානයක් කරන්න 14 වෙනිදා ඉඳලා මගේ ජීවිතය අලුත් කරනවා. මම අත්‍යවශ්‍ය පාඩමක් අධ්‍යයනය කරන්න අත්‍යවශ්‍ය කාරණයක් දැනගන්න නිසා මම මේක දැන් ඉවත් කරන්නට අලුත් අදිෂ්ඨානයක් ගන්නවා. ඔබේ හිත දමනය කරගත්තු අවස්ථාවක්. දැන් මේ අනුත්තර පුරුෂ ධර්ම සාර්ථකීමුනේ සාක්ෂි කරන හැටි ටික ටික ඉගෙන ගන්නවා ලෞකික ජීවිත පැත්තෙන් කියන්නේ. අන්න ඔබට අපේ ජීවිතේට වැරදුනා හරි ගියා කියලා තව පොඩ්ඩක් හදාගන්න පුළුවන්. හැබැයි යමෙකුට යමක් වරදින්නේ යමෙකුට යමක් අහිමි වෙන්නේ නැවත බොහෝ දේවල් හිමි වෙන්න බව හඳුනා ගන්නත් එක්ක මම අනුත්තර පුරුෂ ධම්ම සාරථී ගුණය ගැන පින්නදී ඔබට මතක් කරන්න පොඩි උදාහරණයක් කතා ප්‍රවෘත්තියක් ඇසුරින් දේශනා කළොත් හොඳයි කියලා හිතෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ හිටපු කාලේ උන්වහන්සේ 20000ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන තමයි බරණැසට වැඩම කළේ. මේ මිනිස්සු තම තමන්ගේ ශක්ති ප්‍රමාණය උන්වහන්සේලා 20000ක් කෙනෙකුට හිතන්නකෝ පින්නත්. අපි 19ක් 29ක් 30ක් 100ක් 1000ක් දැන් 1000ක් වෙනමුල ධනක් දෙන්නට රාජකීය කෙනෙකුට ඇරෙන්න සාමාන්‍ය කෙනෙකුට බෑනේ පින්නත්. ඊටාන 20000ක් බරණැසට වැඩම කළාම බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ආර්යයන් වහන්සේලා කොයිතරම් ලොකු සංවිධානයක් නැත්නම් කොයිතරම් ලොකු දුෂ්කරතාවයක් ඇති වෙයිද? එබඳු ගම්මානයක ඉන්න වැසියන්. හැබැයි අදත් බැලුවම තායිලන්තයේ වගේ රටවල් වල උදෑසනට නගර වීථි ගන්දරව් වල කහරේ දක්වනවා වගේ. අන්න භාග්‍යවතුන් වහන්සේ එදා වැඩ සිටි කාලේ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ වැඩ සිටි කාලෙත් එහෙමයි. කොයිතරම් භික්ෂු සංඝයා පිරිසක් වැඩම කරන්නට ඇද්ද? දැන් අද මේ වෙනකොට මුළු ලංකාවේම 20000ක් නැති තරම් භික්ෂුන් වහන්සේලා. ඒ මොකද එකක් පැවිද්දට පවරන පැවිද්දට බාර දෙන කුල දරුවන්ගේ ලොකු ශීඝ්‍ර පරිහානියක් අඩුවක් තියෙනවා. ඊළඟට පැවිද්දට එළවෙන අය උගාක්ම කුඩා වයසේ පැවිද්දට එළඹුණාම මේ පැවිද්දේ තියෙන බැරරුම්කම දුෂ්කරතාවය වටහා ගන්න නැති වෙනකොට සහ අරමුණ පැහැදිලිව තබා ගන්නට තරම් ශක්තියක් නැති වයසක වෙනකොට ඒ අය තරුණ වියත් එළවෙනකොට බොහෝ විට පැවිදි වෙනවා. දැන් මම නිතර කියන්නේ ලොං ගානට මහණු වුණත් අංගානට ඉතුරු වෙන්නේ කියලා. ඉතින් පින්වත්නි ශාසනයට කුලදරුවෙකු වීම සඳහා පින්නති ඔබට වැඩි වැඩියෙන් සිත් පහළ වුණොත් අර මම මුලින් ධර්මදේශනාවේ මුල් කොටසේ සිහිපත් කළා වගේ ශාසනයට ආයුෂ දෙන්න පුළුවන් බුදු පිනව ලක්ෂ ගණනක් හදනවට වඩා එක කුලදරුවෙක් ශාසනයට පූජා කළොත් ආනිසංසයි කියන කාරණාවත් මම විස්තර කරන්න ඕන. මොකද ඒකෙන් තමයි ශාසනයට ආයුෂ ලැබෙන්නේ. ඉතින් දැන් 20000ක් වික්‍රම මහන්සේලා පිරිවරාගෙන කවුද වැඩේ ඉන්නේ? කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් ඒ ගමේ මිනිස්සු හැමෝම එකතු වෙලා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමයි දැන් උන්වහන්සේලා වෙන් කරගන්නවා 8 දෙනා 10 දෙනා මට පුළුවන් මට 25 දෙනා පුළුවන් මට 30 දෙනා වහන්සේ පුළුවන් කියලා මේ ආගන්තුක දානෙ දෙනවා. මොකද විනාත ඔය දන් දීමේ ආනිසංස කියන තැන දුබ්බික්කේ දානන් දෙති, ගවිකස්ස දානන් දෙති, ආගන්තුකස්ස දානන් දෙති ආදි වශයෙන් දන් දීමේ ආනිසංස මහ රාශියක් දේශනා වෙනවා. ආගන්තුකෝ යම් කිසි ස්වාමීන් වහන්සේ නමක් ඔය වාකී පනමක් වේවා කෙනෙකුට මොන ගහිලා දාන ටිකක් දෙන්න ලැබුණොත් බලාපොරොත්තු සහිතව අන්න ඒ දානයක් මහත්ඵලයි මහානිසංසයි. ගමකින් ගමකට කෙනෙක් වඩින කොට ස්වාමීන් වහන්සේලා වඩිනකොට උන්වහන්සේලාට දානයක් පිළිල කරනවා නම් ඒකත් ගවිකස්ස දානන් දෙති. දැන් මේ ආගන්තුක දානේ මේ විදිහට
පිරිනමලා භාග්‍යවතුන් වහන්සේ ඔක්කොම ගමේම එකතු කරනවා 20000 භික්ෂුන් වහන්සේලාත් එක්තැනකට එකතු වෙලා දායකවත් එකතු කරගෙන අනුමෝදනා ධර්ම දේශනාවක් කරනවා. පොදු බණක් කිව්වම ධනක් දෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේගේ අනක් තියෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ ඉක්මවන්නේ නැහැ කොයි වෙලාවක. පින්නපාත තාරිකාවේ වඩිනකොට අතරමඟ දහම් දෙසන්නේ නැහැ. නමුත් පින්නපාතේ වරඳලා ඉවර වෙලා ඒ දායකවෝ ඉන්නවනම් ඒතන අනුමෝදනා දේශනාවක් කරනවා. දැන් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ අනුශාසනාවක් කරන මේ අනුශාසනාව වරින් වර අහලා උන්වහන්සේ දාන ආනිසංසය පිළිබඳ දේශනා කරනකොට කියනවා සමහර කෙනෙක් තනියම දන් දෙනවා. මිනිස්සු සම්මාදන් කරගෙන එකතු කරලා මහා කරදරයි යෝවා. මට පුළුවන් හැටියට මන් දෙනවා කියලා හිතාගෙන තනියෙන් දන් දෙනවා. ඔබ දන් දීලා කියනවා ඔබ දන් දෙනවා. ඔබ කෙබඳු දායකයෙක්ද දායිකාවක්ද? ඔබ දන් දීලා තියෙන්නේ කොහොමද? ඔබ පින්කම් කරලා තියෙන්නේ කොහොමද කියලා හිතා තමයි මේ බණ ටික අහන්න ඕන. දැන් තව සමහර කෙනෙක් හිතනවා හැමෝම සම්පාදන් කරලා ගන්න හැමෝගෙම එකතු කරලා ධනක් දෙන එක බොහොම හොඳයි කියලා හැමෝගෙම එකතු කරලා ධනක් දෙනවා. හැබැයි එයා කීයක්වත් ඒකට සම්බන්ධ කරන්නේ නැහැ. ඒකට හාල් එක තරමවත් එයා සම්බන්ධ කරන්නේ නැහැ. දානෙත් දෙනවා නම් අනිත් පින්කමක් කරනවා නම් එයා සල්ලි වේදන් කරන්නේ නැහැ. හැමෝගෙම සම්මාදන් කරලා දානේ දෙව්වනවා. එතකොට තව සමහර දායකෙක් දායිකාවක් ඉන්න මේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ දේශනා කරා. තමනුත් සම්බන්ධ වෙවි. අනුනුත් සම්බන්ධ කරගෙන දානේ දෙනවා. දැන් මේ තුන්වෙනි ශ්‍රාවක. හතරවෙනි එක නා තමන් යමක් දෙන්නේ නැහැ. අනුන්ට යමක් දෙන්නේ නැහැ. ඔන්න ඔහොම දන් දෙන නොදෙන ශ්‍රාවකයෝ. උන් දන් දෙන ශ්‍රාවකයෙක් කීයද? කොටස් තුනයි. දැන් නොදෙන ශ්‍රාවකයන් හතරවෙනිට ඉන්නේ. දැන් මේගොල්ලන්ට ලැබෙන විපාක ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. තමන් දන් දුන්නාම අනුන් සම්මාදන් නොකරගෙන බොහෝ බහුභෝග සම්පත් කරනවා. ඉන්නත් භාග්‍යවතුන් වහන්සේ නිතර දේශනා කරනවා මේ ජීවිතේක සම්පත් දෙකක් තියෙනවා. එකක් භෝග සම්පත අනිත් එක පරිවාර සම්පත. දැන් මේ පළවෙනි ශ්‍රාවකයා පිළිවෙල එකතු කරගත්තේ නැහැනේ. ඒ නිසා එයාට ලැබෙන්නේ භෝග සම්පත් විතරයි. ඊළඟට දෙවෙනි එක අනුන්ගෙන් සම්මාදන් කරගෙන දන් දෙනවා. එයාට පරිවාර සම්පත් ඕන තරම් ලැබෙනවා. එයාට ධන සම්පත් නැහැ. සමහරවිට කියන්නේ ඔය මම මේ මිනිස්සු හම්බ කරලා මිසක් සල්ලි හම්බ කරේ නැහැ නේ කියලා කියන්නේ. ඒ වගේ පිළිවෙල ඕන තරම් ඉන්නවා. නමුත් එයාට ධනෙ නැහැ. තුන්වෙනි කෙනා භෝග සම්පතුත් තියෙනවා. පරිවාර සම්පත්තියක් තියෙනවා. අන්න වටිනා කියන ශ්‍රාවකෙක් නේද? එයාට හිතුව පැතුව ආකාරයෙන් ඕනම පින්කම සංවිධානය කරන භවභෝග සම්පතුත් තියෙනවා. ඒකට හැමදේම සල්ලි වලින් කරන්න බැහැ පිටත්. මහා පිළිවෙල සම්පතක් බැහැ. අපි හිතුවොත් 100ක් තමක් ධනක් දෙන්න ඕනේ. 100ක් තමක් කුෂී ධනක් දෙන්න සංවිධානය කරන කොයිතරම් පිරිසක් ඕන දෙකට උදව් කරන්නේ. උපකාර කරන්නේ. මිල මුදලට ගන්න පුළුවන්. නමුත් දානයක ආනිසංස ලැබෙන්නේ මිල මුදලට කුලියට අරගෙන කරන එක නෙවෙයි පින්වත්. තමන් සහ තමන්ගේ පිරිස වෙහෙසිලා කරන්නේ. දැන් අද ඒ ටික ක්‍රමක්‍රමයෙන් දුර වෙලා ගිහින් තියෙන්නේ. අද 6-7 කමකට දන් දෙන්නත් අපි කේටරින් සර්විස් කියලා යනවා. ගෙදර ඉන්න අය අත්තල් කකුලක් දාගෙන 12-11ට කිට් වෙනකන් කතා කරනවා. එතකොට ඔන්න කේටරින් සර්විස් එකකින් ආවම ඒ ටික ගත්තා. ඒගොල්ලන්ටම බුෆේ කියලා අරින්නේ කියනවා. ඉතින් ඒක අරලා කියනවා. සමහරවිට ඒකින් ඉදිරි කාලෙක නම් සමහර විට ආම්දුරෝට ගියේ පේලියට ගිහින් බෙදාගෙන අන්නර ඉඳගෙන වරදන්නේ කියලා. ඒත් තමයි අපි ආ කියන තාලෙට ඉන්නේ. දැන් පිටන්නේ කැප කරන්නේ නැත්තම් යමක් පිළිගන්න එපා කියනවා. දැන් ස්වාමීන් වහන්සේ නමකට මොන හරි දෙයක් ගෙනාවොත් සිරිසේකොළ ටිකක් හරි වෙන දෙයක් හරි ඒක උන්වහන්සේ අතට දෙන්න ඕනේ. කතාවට කියන කප්පියම් බන්තේ කැප කරලා පිළිගන්න. ඒ වගේ අනාගමනතිත්තිකෝ දානන්දේති ආදි වශයෙන් සත්පුරුෂ දාන අසත්පුරුෂ දාන කියලා බොහෝ කාරණා තියෙනවා. එතකොට යම් කිසි ශ්‍රාවකෙක් යම් කිසි ශ්‍රාවිකාවක් අන්නර වම් කියපු විදිහට තා ශ්‍රද්ධාවෙන් වැඩ කරන දායක පිරිසත් එකතු කරන තමනුත් හරි හරියට මහන්සි වෙනවා. තමනුත් හරි හරියට කැප වෙනවා. දැන් උදාහරණයක් ඇටියට සමහර අය ඉන්නවා තමන් දසමයක්වත් මහන්සි වෙන්නේ නැහැ. ඔය දේශපාලනඥයෝ හරි සල්ලි තියෙන මිනිස්සු හරි දාන දෙනකොට මොනවද දාන්නට හැදුවේ කියලාවත් සමහරට ඒත් දන්නේ නැහැ. අනුන් හදාපිට ඇවිල්ලා තමන් හැදුවා වගේ දෝතලර්ලා පූජා කරලා පාගෙට සැලියුට් කරනවා වගේ වැඳලා යනවා මිසක් ඉතින් එහෙව්යක් වුණා ආනිසංස ලැබෙන්නේ නැහැ පින්වත් කැටට. නමුත් ඒ දානෙට කුස්සියේ වැටිගෙන දානයක් වෙනවා කියලා හදලා දාන වියපු අහිංසක අම්මට දාසී අම්මා කියලා අපි හිතමු. දාසිය ලව්ව දාන උයවනවා කියලා ගෙදර. ඒ දාසියටයි ආනිසංස ලැබෙන්නේ. ඇයට කියනවා දාන වියපන් හෙට පන්සලට දාන්න. ඇය අද ඉඳලා හිතනවා හෙට මහත්තයා කිව්වා දාන්න කියලා. නෝනා හෙට දාන්න කිව්වා.
එතකොට අර නියෝගය දුන්න සල්ලි තියෙන හැබැයි. නමුත් අඩු ගානේ පොල් ටිකක් ගාලා රතරුණු ටික සුද්ධ කරලා දීලා. ගෙදර නෝනාව ඒවා මහත්ය වේවා ඒකට උදව් වෙනවනම් උපකාර වෙනවනම් හරි හරියට කාය නිරෝගී සම්පත්තිය ලැබෙන බලවත් ආනිසංස උපදිනවා. බලවත් ආනිසංස උපදිනවා. දැන් හතරවෙනි කොටසක් ගැන කියලා කියනවා. සමහර මිනිස්සු ඉන්නවා මිනිස්සුනේ ලෝකේ සල්ලිත් නැහැ පිළිවෙලක් නැහැ. යාචක ජීවිතයක් ගෙවන අසරණ ජීවිතයක් ගෙවන අය. ඒක එහෙම වෙලා තියෙන්නේ. Taman යමක් සංසාරේ දීලත් නැහැ. අනුන් දෙනවට කැමති වෙලක් නැහැ. සමහර දුගීමගේ යාචකයන් ඉන්නවා යනකොට මිනිස්සු එළවනවා. යනකොට මිනිස්සු එළවනවා දෙන්න කැමති වෙන්නේ. කොච්චර අසරණවත් අහිංසකුණා. ඒ ඇයි? එදා අනුන් දෙනේව වළක්වපු අය. අනුන් දන් දෙනේව වළක්වපු අය. පින්නතොබ්‍රම මීට පෙරත් එහෙම කතාවක් කියලා දුන්නා. අර එක්තරා කුලදීනිවරු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට මඩ පුරවලා දීපු සිද්ධිය. තමන්ගේ නෑනන්දිය මේ සුමිහිරි තතුමදුරින් පාත්‍රේ පුරවලා දන් දෙනවා දීලා ප්‍රාර්ථනා කළා මේ වගේ හැතිරියක් මගේ ජීවිතේට කවදාවත් නොලැබේවා කියලා. ඔබට මේ ප්‍රාර්ථනාව හම් වෙන්නේ මේ හන්දර දාන්නේ වැළඳුවොත් කියලා දුවලා ගිහින් පාත්‍රේ උදරගෙන ඒ පාත්‍රේට මඩ පුරවලා දුන්න සිද්ධිය ඔබ අහලා තියෙනවා. හැබැයි ඇය ඊට පස්සේ ආපහු අර කිව්වම මට මොනවා කළත් ඇයි අර පාත්‍ර උදරගත්ත එක මොන පාපයක්ද කියලා අර නෑනන්දිය පැහැදිලි කළාම ආපහු ගිහිල්ලා පාත්‍රය ඉල්ලගෙන ඇවිල්ලා පාත්‍රයට ආයතන ගිතෙල් ආදී පුරවර පූජා කරපු පිණින් අර විවාහ 7ක්ම අසාර්ථක වෙලා 7 වෙනි විවාහේ නැවත සාර්ථක වුණු කතාවකුත් ඔබට මතක ඇති. අපිට කියා ගන්න ඕන කලේ මේ ආනිසංස 4 ගැන කියන්න විතරක් නෙමෙයි. මේ විදිහට ආනිසංසය දේශනා කරන තැනක එක්තරා ඥානවන්ත පුරුෂයෙක් දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනාව අහගෙන ඉන්නවා. කල්පනා කරනවා මමත් එහෙනම් මේ සම්පත් දෙකම ලැබෙන පිළිවෙලකට කටයුතු කරන්න ඕන කියලා. දුවන්තර වැඳලා ඒ උපාසකවන්තයෙක් කියනවා ස්වාමීනි හෙට මගේ ගෙට වඩින්න දාන වරදන් ආරාධනාවක් කළා. කාශ්‍යප බුදුහාමුදුරුවෝ අහනවා ඔබට කොපමණ භික්ෂුන් වහන්සේලා අවශ්‍යද? ස්වාමීනි ඔබ වහන්සේගේ පිරිවර භික්ෂුන් දැන් මෙතන කොච්චර වැඩි ඉන්නවද? පිරිවර භික්ෂුන් වහන්සේලා නම් 20000ක් වැඩි ඉන්නවා. ස්වාමීනි සියලු දෙනා වහන්සේලාම හෙට මගේ ගෙදරින් දාන වළඳන්න වැඩියොත් මට ඒක ලොකු සතුටක් ඒක මට ලොකු අනුකම්පාවක් දැක්වීමක් වෙනවා භාග්‍යවතුන් වහන්සේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ ආරාධනාව බාරගත්තා. දැන් එතුමා ගමට ගිහිල්ලා දැන් කිව්වනේ තමනුත් කැප වෙලා අනුත් ලං කරගෙන දායක කරගෙන දන් දෙන්නේ කියලා ගමක් ගයක් පාස ගියා. ගයක් පාස ගිහින් කෝ 20000ක් ස්වාමීන් වහන්සේට මම ආරාධනා කළා හෙට දාන්නේ. ඒ නිසා ඔයත් තම තමන්ට පුළු පුළුවන් ප්‍රමාණයට දාන සකස් කරන්න ඕනේ. මට කියන්න ඕනේ කොච්චර ප්‍රමාණයකට ඔබට පුළුවන්ද දාන පිළිවෙල කරන්න. දැන් එක එක්කෙනාට මම කියාපු හැටියට 19 29 25 9 39 ආදී වශයෙන් ඔන්න වර්ග කරගත්තා. ඔහොම යන ගමන් ඒ නගරේ ඉතා දිලිඳු මිනිස්සෙක් ඉන්නවා මහදුගියා කියලා. ඒ මහදුගියා ළඟට ගිහිල්ලා කිව්වා මේ හෙට නගරේට 20000ක් භාග්‍යවතුන් වහන්සේ ප්‍රධානව රහතන් වහන්සේලා වඩිනවා. ඉතින් ඔබට මම දානය දෙන්න කියන්නේ මේ ආවේ. ඒ මිනිස්සයා කියන යහළුවේ භික්ෂුන්ගේ මට වැඩක් නැහැ. භික්ෂුන්ගේ වැඩ තියෙන ධනවතුන්ට. මට හෙට කැඳ පිණිස හාන්නලියක් විතරවත් නැහැ ගෙදර. මම ජීවත් වෙන්නේ මේ දාසකම් කරලා බැලමෙහෙරකම් කරනවා. මමයි මගේ ගෙදර හොඳයි. ඉතින් මට භික්ෂුන්ගේ වැඩක් නැහැ. දැන් යාට ටිකක් හිතත් රිදුණා. ආම්දුරු ගැන මටත් නැතු වෙන වෙලාවේ මේ ආම්දුරුට දන් දෙන්නේ කියලා මේ මිනිසයා කෙනකොට යාළුවා කරේ යම්කිසි පොඩි පටිගයක් ආවා. හැබැයි අටුවාවේ විස්තර කරනවා සම්මාදම් කරන පුද්ගලයා බොහොම වියක්තෙක් වෙන්න ඕනේ. ඒ නිසා දුගියා නැහැ කිව්වේ නැති උනත් නිහඬව ආපසු එන්නේ නැතුව යහළු මහදුගිය මේ නගරේ හොඳ ආහාර වන්දනේ සියුම් වස්ත්‍ර ඇඳගෙන නානාභරණින් යුක්ත සිරියහන් වල නිදන බොහෝ සම්පත් වන්දනාය දැකලා තියෙනවා. ඔව්. ඔබ දවස් කුලි කරලා කුසපිරණ තරම්වත් ආහාරයක් ලබන්න තුනේ ජීවත් වෙන්නේ. මෙහෙම තියෙද්දිත් ඔබ මේ අත්දැකීම ඔබේ ජීවිතයේ ඇසිදිරියේ තියෙද්දිත් ඔබ මා පෙර කිසි පිනක් නොකළ නිසායි මට කිසිවක් ලැබෙන්නේ නැතුව සම්පත් නැතුව මං දුගී මගේ ජීවිත ගත කරන්න කියලා ඔබට වැටහෙන්නේ නැහැ. ඔබ දන්නේ නැද්ද? ස්වාමීනි එහෙනම් දැන් යම් කිසි පිනක්
නොකරන්නේ ඇයි? ඔබ තරුණයි බල සම්පන්නයි. ඒ නිසා ඔයාලට බැරිද තවත් පොඩි රසාවක් ඔය දැන් මෙතෙක් කරපු රසාව වගේම පොඩි රසාවක් කරලා බැල මෙහෙකම් කරලා ශක්ති ප්‍රමණය දාන්නේ නැද්ද? මහදු කියන්නේ මෙහෙම තියෙනකොටම මහා සංවේගයක් ඇති වුණා. ඒ නැති දැන් ඔබටත් ඔබේ ජීවිතයට හැරිලා බලලා මේ විදිහට තමන්ගේ ජීවිතය ගැන සංවේග උපදවන්න ඕනේ. පැවිදි ජීවිතය ගත්තත් මමත් මගේ ජීවිතය තුළ එහෙම විවිධ අඩුලුණුකම් ඇති වුණාම මම සංවේගය උපදවාගත්තු භික්ෂුවක්. මම රජමහා විහාරයේ පැවිදි වුණා. අපිට අපි අධ්‍යාපනය ලබන්නට ආරාම වලින් පිට වෙලා ආවා. අන්තිමට මට නිදහස්ව මේ සාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න ඕන කියලා හිතාගෙන. කොහොම ඉන්නකොට අර පැවිදි වෙච්ච ස්ථානය විවරණය කරන්න වෙලාවක් නෙමෙයි. නමුත් මට කොහොම හරි අහිමි වුණා. අන්තිමට අපේ අධ්‍යාපන කටයුතු අවසන් වෙලා පරදහම් කියමින් අපට ලැබෙන යම් පුතපිරිකරක් ඇද්ද ඒවා මුදල් බවට පත් කරගෙන ඉන්න ඉඩම් කෑල්ලක් හොයාගෙන පුංචි කුටියක් හදා ගන්න ඕන කියලා කල්පනා කළා. ඉතින් මම වෙහෙසෙන හැම වෙලාවකම බණදහම් කියලා මේක සිහි කරනකොට මට එදා දායක දායිකාවෝ පර්ත සිසියදක මේ පුංචි භූමිය ගන්න උදව් කළා. මම කල්පනා කළා මට අනුන් හදන ලද ස්ථානයක් ඉන්නට තරම් වරම නොලැබුණේ ඉන්නට තරම් මා විසින්ම හදා ගන්න සිදු වුණේ. මම සසර කවදාවත් සේනාසන පූජාවක් කරලා නැති නිසා. අන්න මට ඇතිවෙච්ච අඩුව මට වැටහුණා. මම ඒ නිසා මම ලැබෙන භෝග සම්පත් මට කියලා ලැබෙන මේ ටික බේත් ටිකක් ගන්න මෙන්න මේ ටික ඔබ වහන්සේට මිලිවැටි සරලක් සෙරපොද එකක් ගන්න කියලා යමෙක් කැමති දුන්නා නම් ඒක එකතු කරලා. සෙරපොද ගන්න නැතුව විවිධ කාල තියෙනවා මගේ ජීවිතේ පින්න. මම ඒ මුදල් ටික ඉතුරු කරගෙන මේ භූමියේ මුල් කොටස මිලදී ගන්න වෙන් කරන මම කල්පනා කළා මට මෙහෙම වුණේ මම සංසාරේ මෙහෙම පින්කම් කරපු නැති අඩුව මට තියෙන නිසා ඒක මම සම්පූර්ණ කරන්න මම හැමදාම මගේ දිනතුලට උපදෙස් දීලා තියෙනවා ඔබ තවමත් ජීවත් වෙන්නේ කුලීගේක නම් ඔබට තවමත් හරියට ඉඳ හිටින්න තරක් නැත්තම් පින්නදී ඔබට පුළුවන් උපරිම දුකක් විඳින්න පූජා භූමියක් ගන්න තැනකට පූජා භූමියකට 1 රුපියල් 5 පූජා කරන ලොකු සල්ලි තියෙන ලොකු දේ කරගන්න ඕනේ මුංචි ඔබ හිතන්න ඔබ ළඟ තියෙන වින මුදල මට ලොකු දෙයක්. මගේ රුපියල් 5 මට ලොකු දෙයක්. ඒක අම්මා කෙනෙක් අද මට මතකයි දුප්පත් අම්මා කෙනෙක් ගොයන් කපලා මිනිස් වරකට ගියා මේ කුඹුරු වල ගොයන් ඉතිරි වී කරල් ටික එකතු කරලා අතින් පොඩි කරලා කිරිවත් හදලා ගෙනාව දවසක් උදේ. ඒ ඇයි අපේ හැන්දරනේ මට මේ භවයේ මෙහෙම දුප්පත් වෙන්න ලැබුණේ සිද්ධ වුණේ මම සසර දන්න දුන්න නිසා. මම මේ කිරිහාර ටික හදාගෙන ආවේ මම හුඟා දුක් විඳලා. මට භවභෝග සම්පත් ලැබෙන්න ඕනේ. මොකද මට හිතුව පැතුව පරිදි දන් දෙන්න අනිත් අය දානමාන කුරුලි පෙට්ටි පුරා අරගෙන යනකොට මට හිතෙනවා අනේ මටත් දන් දෙන්න නැත්තම් මේ පින්වත්නි පීරිසයකට කිරිත්පත් ටිකක් අරගෙන ආපු අම්මා කෙනෙක්. ඒ බහුවේ කාලේ අභාවෙන්න පස්සේ මේක මට පුංචි කාලේ අත්දකින්න ලැබිච්ච දෙයක්. බණක් කියනකොට බණක් හිතනකොට බණක් පෙනෙනකොට බණක් ඇහෙනකොට මට බොහෝ දේවල් ජීවිතයේ අත්දැකීම් වශයෙන් එකතු වෙනවා. ඉතින් කියා දෙන්න වෙලාව නෙමෙයි. නමුත් ඔබේ දරුවෙක් ඉන්නවා නම් මන්ද මානසිකයි කියලා හිතන ඒ දරුවා වෙනුවෙන් දහම් පොත් පූජා කරන්න. ඔබට මොනවද අඩු දේ වෙනුවෙන් උදව් කරන්න. ඔබට දරු සම්පතක් නැත්නම් ඔබ දරු සම්පතක් ඇති අම්මා කෙනෙකුට අඩු ගානේ ඔබට ලොකු සල්ලියක් වේදන් කරන්න බෑ. පොස් පහියක් හදලා එයාට ගිහින් දෙන්න. දරු සම්පත ප්‍රාර්ථනා කරන්න. පුංචි හෝ උදව්වක් උපකාරයක් කරන්න. අඩු ගානේ ගිහිල්ලා අඟුලිමාල පිළිත්තික පොතවලා ගන්න කියලා ආශිර්වාද කළේ. ඔබට අඩු දේවල් ඔබට ලැබෙනවා. මේ විශ්වයේ කිසිවෙකුට අඩු කරන්නේ නැහැ. හැබැයි අඩු කරන්නේ නොදුන්න අයට අඩු කරනවා, දුන්න අයට සකස් කරලා දෙනවා. ඒ නිසා ලෞකික ජීවිතයටත් දැන් මේ අප්‍රේල් මාසේ ඔබ කිරි උතුරවලා ගනුදෙනු කරලා සියල්ල කරලා බලාපොරොත්තු වෙන්නේ පිරුණු ජීවිතයක්. අඩු ජීවිතයක් නෙමෙයි. හැබැයි ගනුදෙනු කළ තරමීම හරියන්නේ නැහැ. කිරිවත් කෑ තරමීම හරියන්නේ නැහැ. ඔය වාක්‍යයක් කිසියම් පින්කම මේ අවුරුද්ද උදා වෙන වෙලාව ඔබ ඒකාන්තයෙන් සම්පූර්ණ කර ගන්න ඕනේ. ඉතින් අපිට නොදැනීම අපපසු කරගෙන කාලය ගෙවි ගියා. මේ අලංකාර කතාවස්තුවේ ඉදිරි භාගයේ අපි ලබන ඉරුදින දේශනා කරන ප්‍රතිඥාව ඇතුව අද දවසේ අපේ ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්ව සැපෝ දායක පින්නතුලා වෙත අපේ හිත යොමු කරවන්නයි මේ සූදානම්. මා කිව්ව නානම්මල ඉහළ මැදගොඩ අංක 5න් 1 නිවසේ පදිංචි NP ගුණවර්ධන PM චන්ද්‍රාවතී මණිකේ ලලිත් නිශ්ශංක පුතුණන්ගේ දායකත්වයෙන් තමයි අද ධර්ම දේශනාවට සවිය බලය ලබා දෙන්නේ ශාසනයගේ චිර පැවැත්ම වෙනුවෙන්. එම සදාවතුන් බලාපොරොත්තු වෙන්නේ
වසර 3කට పూర్වෙහි අභාවයට පත් වුණු එල්.එම්. රත්නායක නම් නැගණියගේ අකාලික අභාවය ශීපත් කරගෙන උපනුපන්තන්හි භවසසරේ කවදාවත් වුණු අකල් මරණයකට පත් නොවි ආයුෂයෙන් වැඩිත්වා වර්ණයෙන් වැඩිත්වා සකයෙන් වැඩිත්වා බලයෙන් වැඩිත්වා උතුම් වූ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා දෙපාර්ශ්වයේම මියගේ දෙමෝපියන් පින්කී මරුණින් හා යෝගීම දේශකයන් වහන්සේට හැටියට මටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරගෙනයි අද අපේ සම්බුදු පිරිස මේ ශක්තිය ලබා දෙන්නේ. ඒ වගේම පොඩිමෙනිකේ රණතුංග පින්වත් නෑනාගේට ඒ අමා නිවන් සුවම වේවා කියන මෛත්‍රී පූර්වාංගම චේතනාවක් මුළු මහත් ලෝක සත්වයාටම සපතක් සැනසෙල්ලක් වේවා. මුළු මහත් ලෝක ධාතුවටම විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන්ට සුව අලුත් අවුරුද්දක්ම වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් එම සදාවතුන්ට දායකත්වයේ දරනවා. ඔබ හැම දිනකටම දෙවියන් මරුන් බමුණු සහිත ලෝකයට සැනසෙල්ලක්ම වේවා. උතුම් අමාදම් සිසිලෙන් සැනසී උතුම් ශාසනයට සවිය දෙන්නට බලගුණ වැඩේවායි ප්‍රාර්ථනා කරනවා. ආස්ථා සත්‍යාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. මෙතන පාමුල ධර්මානුශාසනාවයි නිමාවටපත් උනේ. අපි ධර්ම සාකච්ඡාවට යමු. අපට ඉදිරි දින කිහිපයේදී අපේ ශ්‍රී ලාංකීය ජනතාවට ඕර්වවන සංස්කෘතික මංගල්‍ය සහ අපි පාරම්පරිකව අපේ ජීවිතවලට බොහෝම ළඟින් දැනෙන ඒ වගේම බෞද්ධයන් විදිහට එක්පසකින් තමන්ගේ ජීවිතයේ යහගුණ නැවත නැවත මෙනෙහි කරන්නට පුළුවන් වටපිටාවක් උදා කරන සිරිත් විරිත් සමුදායකින් සැබඳි සිංහල අලුත් අවුරුද්ද උදා වෙනවා. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්ද සම්බන්ධව ඊට සමගාමීව මේ දේශනාව අනුසාරයෙන් නැගින්නා වූ ගැටළු සම්බන්ධව ධර්මානුකූලව අපේ හමුදුරන් වහන්සේගේ අනුශාසනා ලබා දෙන්නට බලාපොරොත්තු වෙමින් කෙටි විරාමයක් සඳහා යොමු වෙන මොහොතේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට නිදුක් භාවයේ නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ ධර්ම අවබෝධය පිණිසම මේ කුසල හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විරාමයක් ලබා නැවතත් මේ පාමුල ධර්ම සාකච්ඡා සිරිතුල් සමුදාය ගොඩනැගුණු අවස්ථාවක් තමයි මේ ලැබෙන්නේ. හැබැයි වර්තමානයේදී තවත් එක් දවසක් මේ දිනේ එක් දවසක් බවට පත් වේවිදෝයි කියන හැඟීම තියෙනවා. ඒක හේතු මේ සංස්කෘතික උත්සවයට අපේ අලුත් අවුරුද්දට සමගාමී නැකත් ශාස්ත්‍රයන් සාමාන්‍ය වචනයට පමණ සීමා වෙලා තිබෙන නිසා මේ පිළිබඳව අපිට හොඳ අවස්ථාවක් සාකච්ඡා අපේ හමුදුරන් වහන්සේගෙන් විමසා දැනගන්නට ඊට හේතුව මේවා යම් කිසි විද්‍යාත්මක වගේම සංස්කෘතික වශයෙන් යම් වටිනාකමක් තිබෙන ඇති ගැබ්දල ඇති ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමගත් බොහෝ සමීප සම්බන්ධතාවයක් ඇති. ඒ නිසායි මෙතරම් බෞද්ධයන්ට මේ චිරාත් කාලයක සිට මේ සංස්කෘතික උරුමය අපිට රැකී පැවතී ආවේ. එය ඇතැම් විට ඔබ නොදන්නා කම නිසා අලුත් පරම්පරාව පුංචි දරුවන් නොදන්නා කම නිසා මේක අභාවයට යන්නටත් පුළුවන්. ඒ නිසා එහෙම නොවි අලුත් අවුරුද්දත් රැකගෙන ඒ තුළ තිබෙනා වූ සාරගර්භ අර්ථය සමාජගත කරන්නට මේ අවස්ථාවක් කරගමු. ඒ සඳහා බොහොම ගෞරවයෙන් අපි කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේ වෙතට යොමු වෙනවා. අපේ හමුදුරනේ අපි අලුත් අවුරුදු ආශිර්වාදයක් එක්කම දැන් මේ අලුත් අවුරුද්දේ වහන්සේ දේශනාවෙන් සිහිපත් කළා පරණ අවුරුද්ද ගෙවෙනවා. තව දින දෙකකින් පරණ අවුරුද්ද කියන. අපි අද පරණ අවුරුද්ද ඊපස්සේ නව සඳ බැලීම කියන චාරිත්‍රයත් අපි යමු වුණානේ. නව සඳ බැලීම සහ පරණ අවුරුද්ද සඳහා ස්නානය. මෙන්න මේ වගේ චාරිත්‍ර විදි ඇති කරගන්නට හේතුවක් තිබෙනවාද? සහ ඉනිපිටි වගේ කතා කරන්න පුළුවන්කම ලැබෙවි ඉතිරි චාරිත්‍රයන් පිළිබඳ ඒවා තියෙන වටිනාකම් පිළිබඳව මූලාරම්භයක් වශයෙන් දැන් බොහෝ දෙනා කතා කරන්නේ නැති කාරණාවක්. ඒ පරණ අවුරුද්දට ස්නානය කරන්නේ. එහෙම නැත්නම් නවසඳ බලන්නේ ඇයි? මොකද අපි හඳුනන්නේ වහන්සේගේ තියෙන දැනුම් සම්භාරයත් එක්ක මා දැනගන්නට කැමතියි මේ වගේ චාරිත්‍රයක අවශ්‍යතාවය. සදහ ගුණවත් හදවතකින් මේ ලෝකයේ සමග ගනුදෙනුව සිද්ධ කරන ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත්නි, නැවත නැවතත් ඔබ හැමත ගෙවුණු වර්ෂයට වඩා එළඹෙන වර්ෂය සෞ ඉසුරු සිරින් බැබලෙන්නට අධිෂ්ඨාන කරන අතර විශේෂයෙන්ම ආරෝග්‍ය පරමලාභය කියන උතුම් බුදුබර මදේ ලෞකික අර්ථයේ වශයෙන් ගත්තත් නිරෝගීකම නම් වූ කාය නිරෝගීකම මානසික නිරෝගීකම නම් වූ උතුම් ලාභය පින්නති ඔබ සතු වේවා කියා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. පස්නාවන්ත පින්වත්නි, අපේ පුතා අහුව විදිහට ඒ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්නට ටිකක් සංකීර්ණ තැනකට ගියාට කමක් නැහැ කියලා හිතෙනවා. අපේ මේ ජීවිතය
පවත්වාගෙන යන්නේ. චක්‍ර ගණනාවක් මැද ඉඳලායි. එකක් විශ්ව චක්‍රය. එහෙමයි. අනිත් එක ග්‍රහ චක්‍රය. ඔය දෙක තුලට තව එකක් සම්බන්ධ වෙනවා ජීවිතයක් සම්බන්ධව කරනකොට කර්ම චක්‍රය. අන්තිම එක තමයි ජීවන චක්‍රය. මේ ජීවන චක්‍රයක් වටා ඔය කියපු අතිරේක චක්‍ර සියල්ලකම බලපෑම ජීවිතවල සිද්ධ වෙනවා. ඒ කියන්නේ ජීවන චක්‍රයට මේවෙන් ගැලවිලා ඉන්න බෑ. ජීවන චක්‍රයට කර්ම චක්‍රේ බලපෑම තියෙනවා. ජීවන චක්‍රයට ග්‍රහ චක්‍රේ බලපෑම තියෙනවා. ජීවන චක්‍රයට විශ්ව චක්‍රේ බලපෑම තියෙනවා. දැන් සඳ යනෝ සඳ බැලීම යනෝ කියලා අපි කතා කරන්නේ. ඒකෝල මේ සඳ බැලීම යනෝ ග්‍රහ චක්‍රයට ගෞරව කිරීම. ඊළඟට අපේ ජීවිතේට අලුත් බලාපොරොත්තු අලුත් ප්‍රාර්ථනා වගේ ඉෂ්ට සිද්ධිය සඳහා චන්ද්‍රය සූර්යය දෙක සමාන්තරව බලපාන. ඒක නිසා පිළිපොත් වහන්සේගේ චන්ද්‍ර සූර්ය පිළිත කියලා පිළිත් දෙකක් වෙනම දේශනා කරන්නේ. චන්ද්‍ර දිව්‍ය රාජා සූර්ය දිව්‍ය රාජයා කියලා සලකන්නේ. එතකොට බලන්න දේව සංකල්පයක් ආරෝපණය කරලා බලන්නට තරම් චන්ද්‍රය හරි ප්‍රබල බලපෑමක් අපේ ජීවිතේ සිද්ධ කරනවා. දැන් මේ අලුත් අවුරුද්ද කියනකොටම සූර්ය සංක්‍රාන්ති මංගල්‍ය කියලා හැඳින්වුවාට හඳ අමතක කරලා නැහැ. අමතක කරලා නැහැ. එතකොට ඒක මම ඊළඟට කියන හිටියේ මේ සූර්යයාගේ බලපෑමත් ප්‍රබලවම පුද්ගල බලපාන නිසා තමයි ආර්ථික රටවල් වල විශේෂයෙන් මේ හිරු දැක්ම සඳු දැක්ම ආදී මේ සංකල්ප වලට මූලික තැන ලබා දුන්නේ ජීවිතේට යම්කිසි බලපෑමක් කරන නිසා. එහෙමයි. අනිත් පැත්තෙන් අර විශ්වය තුළ තියෙන ජලය විශ්වයෙන් උරුමන ප්‍රධානම දායාදයනේ ජලය. ඒ ටිකට මේ කප්පාදු කරගෙන යන්නේ මේ වෙනකොට. එතකොට ඒ නිසා ජලය ඒ වගේම ගින්නර මේවා ජීවිතේට ඉන්නකට ගහකොළ එහෙමයි. සතාසිරුපාව ගහකොළ කියන්නේ වායුවනේ. ඔක්සිජන්. එතකොට බලන්න දැන් කිරියක් කපන එක වැඩ කරනවා කියලා ඉස්සර කරලා තියෙන්නේ එහෙම ඒවා. එතකොට ගනුදෙනුව කරලා ඊටත් එක්ක. එතකොට මේ තමයි විශ්ව චක්‍රය තුළ මිනිහාගේ ජීවිතේ පැවැත්මට කොච්චර බලපෑමක් අර ඉරෙන් සඳෙන් වගේම අනිකොත් ගහකොළ තුරුලතා ලිය ජලය ඇතුළු කොටගත් අනිකුත් සියලුම භෞතික ද්‍රව්‍යයන්ගේ මිනිසුන්ගේ ජීවිතේට කොච්චර පිටක් ලැබෙනවා. ඇත්තට සමස්තයක් ලෙස ගත්තම මේ පරණ අවුරුද්ද යනෝ අපට මෙහෙවර කළ පුද්ගලයාට වස්තුවට ගෞරව කිරීමක් කඩවුණ සැලකීමක් මේ කරන්නේ. එහෙමයි. එතකොට දැන් මේ භෞතික සම්පත් දන්නේ නැහැ අපි ඊළඟ ගෞරව කළා ඕ මම දැන් අද ඉඳලා නව සඳක් කියලා අඟලන්නේ නැහැ. මේක කවුද දන්නේ? මිනිස්සු දන්නේ. අපි දැන් මං ඉන්නේ අවල් රාශිය තුල කියලා සූර්යය දන්නේ නැහැ. මීන රාශිය මේෂ රාශියට කියලා සූර්යය දන්නේ නැහැ. මේ සියලු සංකල්ප ගණනය කිරීම මිනිසා විසින් ගොඩනගාගත්තු ශාස්ත්‍රානුකූලව දීර්ඝ කාලීනව ලබාගත්තු අත්දැකීම් ජීවිතවල ග්‍රහචාරයේ බලපෑම පිළිබඳව මේ නක්ෂත්‍ර විද්‍යාව කරා ඒ විද්‍යාත්මක චින්තනයෙන් ගොඩනගාගත්ත දේවල්. ඒකට ඒවට ඒ පරණ සදාචාරාත්මක සමාජ ව්‍යුහය තුළ මේක සිංහලයන්ට හා හින්දුන්ට විතරක් අයිති එකක් හැටින් අපි කල්පනා කරන්නේ. එතකොට මෙතන තවත් පොඩි වැරද්දක් කරනවා. සිංහල බෞද්ධ සහ හින්දු ආගම විතර ආගම් දෙකයි විතරක් බොහෝ වෙලාවට මට පේනවා මේ අලුත් අවුරුදු සමරන බව. වෙනත් ආගම් අය සිංහල ජන කොටස තුළ ජන වර්ගය තුළ තව කොච්චර ධනයි ඉන්නවද? ඒ අය හිතන්නේ ඔක අපේ අවුරුද්ද නෙමෙයි. අපේ අවුරුද්ද ආගම් අවුරුද්ද. මේක අපේ අවුරුද්ද නෙමෙයි. ඒතකොට ඒගොල්ලෝ වියුක්ත වෙනවනේ මේ සබා දහමේ. එහෙමයි. ඒගොල්ලන්ට සබා දහමේ රැකවරණයක් ආරක්ෂාවක් ආශිර්වාදයක් පතන්නේ නැතිකම තියෙනවා. මොකද ඒවා හොඳ ඒව දෙවියන් ධර්ම බලධාරී දෙවියන් හන්දි මමයි කියලා හිතමු අපි. හිතුවා දෙවියන් හන්දි මවල දුන්නේ කියලා අපි ගෞරව කරන්න එපායි. එහෙමයි. දැන් අම්මා තාත්තාලා අපිට ගේ හදලා දුන්නේ. අම්මා තාත්තාලා අපිට ඉඩම් කැල්ල දුන්නේ. ඒ ඉඩම් කැල්ල විකුණන්නේ නැහැ කියනවා අපි. මලක් විකුණන්නේ නැහැ මේක තාත්තා දුන්නේ ඉඩම. ඔව්. මලක් මේක නම් විකුණන්නේ නැහැ අපර කොච්චර බැරි කියුණත් මේක අම්මා දුන්නේ ඉඩම. ඒ වගේ දෙවියන් හන්දි අපිට යමක් දුන්නා නම් ඒ දුන්නු වස්තු ටිකනේ මේ කතා කරන්නේ. එහෙමයි. ඉර වේවා සඳ වේවා මේ නොයෙකුත් ආකාර වස්තු වේවා ඒවාට කරුණා කරලා මේ හැම ආගමික නායකයන් මේකට උපදෙස් දී යුතුයි අතරම. මේවට මෙන්න මේ පදනම තුළ ඒගොල්ලෝ ඒ පදනම තුළ ඉඳගෙන ගෞරව කරනවා. බෞද්ධයෝ බුදුදහම විතරයි අපි හින්දු ආගම වලයි කියන්නේ ඒ ජලය ඒ ගින්න නැකතර ලිප්පෙද ගිනි මොනවන එක මෙන්න මේ ආකාරයේ ක්ෂීර පායස දානයක් හදාගන්න එක ආහාරයක් හදාගන්න එක මෙන්න මේ වස්ත්‍රධාරී වෙන එක ඒ ලොකු වටිනාකම් තියෙනවා. ඒ වටිනාකම් වල විද්‍යාත්මක පැත්ත තේරුම් අරගත්තොත් කිසි කෙනෙක් මේ අපේ සදාචාරාත්මක ගුණාභිවෘද්ධිය ඇති වෙන හා ජීවන පැවැත්මට දෙහිඳ සහාය වෙන කිසිම භෞතික ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ අනුවම ක්‍රියාත්මක වෙන එක හරි අපූර්ව දෙයක්. මේක ඇත්තට පැහැදිලි කරලා අපේ ගැඹුරට දෙන්න ඕන අපේ මිනිස්සුන්ට. එහෙම. අද සමාජයේ විපර්යාසයක් වෙලා විනාශයකට ලං වෙනවා නම් ඒ වගේම අපි ගන්න ආහාරවල ඉඳලා හැම දෙයක්ම
විශේෂහිත සාගත තත්ත්වයකට පත් වෙනවා නම් ඒවට වග කිව යුත්තේ මේවා අපි අතහැරීම. දැන් උදාහරණයක් වශයෙන් තා පුණ්‍ය කාලේ ගැන හිතමු. එහෙමයි මම එන්නේ දෙතට. දැන් පුණ්‍ය කාලේ හිතාගෙන පින කියන එක සලකන්නේ බෞද්ධයෝ විතරයි කියලානේ අපි හිතන්නේ. හින්දු විතරයි කියලා හිතන්නේ. නෑ. කිතුරු මෙතනතුණත් ඉස්ලාම් මෙතනතුණත් කවුරුත් පින පිළිගන්නවා. එහෙමයි. පින පිළිගන්නවා. ඒගොල්ලෝ බලන්න ඒගොල්ලන්ගේ ආගමික විවිධ අවස්ථාවල් වල පිනට දෙනවා දුගීම ගියාට කදී. ඒක හරි. ඒක පින පිළිගන්නවා කියන එකනේ. එහෙනම් මේ අවුරුදු උදාවන වෙලාවෙත් අපි පිනක් කරන්නටයි කියලා උපදෙස් දීලා තියෙන්නේ අර නැකත් අහකට අර ග්‍රහචාරයෙන් මීන රාශියෙන් විෂ රාශියට සංක්‍රමණය වෙන මේ කාල සීමාව තුළ සුබ කටයුත්ත පටන් ගන්න එපා කියනවා. එතකොට එතෙන්දී මිනිස්සුන්ට ඒකේ යම්කිසි අයහපතක් සිද්ධ වෙනවා ඒ ග්‍රහයන්ගේ ග්‍රහචාරය තුළ. ඒ කියන්නේ ඒ ග්‍රහයන් දෙදෙනා සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම තමයි අලුත් අවුරුද්ද කියන සංක්‍රමණ වලට පසු දැන් මේ අතරතුර කාලය අන්තර් කාලය පුණ්‍ය කාලය වෙන පුණ්‍ය කාලයේ పూర్ව භාගය සහ පර භාගය කියන කොටස් දෙකක් තියෙනවා. අපේ අන්තරේ ඒ මේතකොට පුණ්‍ය කාලයේ పూర్ව භාගය තුළ ආගමික වතාවත් වලටම යොස්ව සඳහන් වෙනවා. ඔව්. අපරභාගය කියලා කියන්නේ නැකතුත් තිබෙනවා. අනිත් නැකතුත් කියනවා. ඒ අපරභාග කාලයේදී සාමාන්‍ය ජීවිතේට එළඹෙනවා. අර పూర్ව භාගයේදී ඉතාම යහපත් කියන එකයි මේ කාරණාව. දැන් මට මේක වෙන පැත්තකින් විග්‍රහ කරන්න ඕන. දැන් මගෙන් අහන සමහර කෙනෙකුට අපේ හඳුනේ ඊයේත් මට මේ නකස් ශාස්ත්‍ර බලන දරුවෙක් මොන ගේදා එයාට හඳහන් ශාස්ත්‍රය බලම අවුරුදු 21යි වයස. හරි අපෝරි මම යහුව පුතා එක කොහොමද හුරු කොහොමද කියලා එයා දිග විස්තරයක් කිව්වා. එයා මගෙන් අහනවා අපේ හඳුනේ අවංකවම පන්සල් සමාදන් වෙන්න. මම නිර්මාණ ජීවිතයක් ගත කරන්නේ අවංකවම මම මගේ සීලේ පිළිපදලා ඉන්නවා. මම අහලා තියෙනවා එහෙම සීලේ පිළිපදලා හිටපු කෙනෙකුට ඉන්න කෙනෙකුට ඔය හදි ගෝණියක්. ඇස්වකටවා ඒක බලපාන්නේ නැහැ කියලා. ඒක ඇත්තද? මම කෝ ඇත්තයි පුතේ. දැන් ඒක මම හිතේ නෝනකට තියෙන දැන් මේ ග්‍රහයන්ගෙන් වේවා වෙනත් දෙයකින් වේවා යමකට යම් බලපෑමක් තියෙනවා නම් ඒ බලපෑමෙන් අත් මිදෙන්න පුණ්‍ය ස්ථානයක රැඳෙන්න ඕන පුද්ගලයා. එහෙමයි. එතකොට ඒ පුණ්‍යකාමී සිතුවිල්ලෙන් හා අලුත් අවුරුද්ද ගොඩනගන්න මට ආශිර්වාද වේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍ය කාලයේ ආගමික ස්ථාන ඇසුරු කරන්නේ. එහෙමයි. මේක නිසා තමයි මම කියන්නේ හැම ආගමිකයන්ම තමන්ගේ ආගමික ස්ථාන විවෘත කරලා තියන්න ඕනේ. ජාතිය වශයෙන් විශේෂයෙන්ම ආසියාතික රටවල් වල තමයි මේක ගෞරව කරන්නේ. නමුත් ලෝකෙටම ඒක පොදු ධර්මතාවක්. ලෝකෙට පොදු ධර්මතාවක්. ඒ කියන්නේ ආයුර්වර්ධන කුමාරයාට බුදුරජාණන් වහන්සේ වුණු මහා සංඝරත්නයේ වැඩි දින ආරක්ෂා කළා වගේ පුණ්‍ය සිද්ධාස්ථානයේ තමයි මේ පුණ්‍ය කාලය තුල යම් ග්‍රහ බලපෑමකින් වෙන විපත්තින් යම් ආකාරයක ශේෂ විපත්ති දිනන විපත්ති දුර වෙනවා. සම්පත්ති කර තත්ත්වෙට වෙන්න පුළුවන්. මේක සියලු දෙනාටම විපත්ති කරයි කියලා ගහනහන් ශාස්ත්‍රයේ නක්ෂත්‍ර විද්‍යාව කියන්නේ. සමහර කෙනෙකුට යහපත නම් ඒ යහපත වඩා වර්ධනය වෙනවා. මොකද පින පිනත් එක්ක බෑහෙනවනේ. එහෙමයි. පින පිනත් එක්ක බෑහෙනවා. එතකොට පව බල රහිත කරනවා. පින විපුලදායි බවටපත් කරනවා. අපල දුරු කරනවා. සඵල උදාපත් කරනවා. මේ සදා පුණ්‍ය කාලය ලෝකම්මලිය භාවිතා කරනවා. දැන් මේ වගේ පුණ්‍ය කාලේ අපේ ස්වාමීන් වහන්සේ දායක හඳුරන්නේ තේමේ රාත්‍රියේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ මහා රෑ දෙකට හරියා මේ අපි පුණ්‍ය කාලේට ඇතර මොකද්ද කරන්න ඕන? අපිට පන්සල් යන්න බැරිද? ඒ වෙලාවල පන්සල ඇරලා තියෙයිද? වර්තමානයේ පන්සල් උත්තරලා තියෙනවා. ඒ නිසා ඇරලා තියෙයිද? එතකොට පුණ්‍ය කාලය තුල පන්සල් යන්න බැරි වුණොත් අපි කොහොමද කටයුතු කරන්නේ? වගේ කාරණා මතුණු ඔබ වහන්සේගේ අනුශාසනාවයි. දැන් සමහර විට මෙහෙම වෙනවා. දැන් අපි හිතමුකෝ අන්න ඒ වගේ කාලේ පිළිවෙල ගැටලු. ඊළඟට යම් බලවත් රෝගාබාධ. දැන් ලෙඩේ ඉන්න කෙනෙකුට පුණ්‍ය කාලය කියලා නැගිටලා පන්සලට ය아가න්න විදිහක් නැහැ. එහෙමයි. ඊළඟට තව කෙනෙකුගේ අතවාරුව නැතුව පුණ්‍ය කාලේ යනවන කොහොමද උනත් කෙනෙකුට හැඩමිටියක වාරුණක් යන්න බෑ. තව කෙනෙකුගේ ආධාර උපකාරය අවශ්‍යයි. ඒක රෝද කොටුවකින් යන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මේ කාලේ ටිකක් ගෙදරක සියලු දෙනාම පුණ්‍ය කාලේ පන්සල යන එක හරි භයානකයි. මොකද හේතුව ඔය වෙලාව හොඳට බලන්න ලෝක හොඳ නැකත කාටද කරුන්ද බොරු දෙයට පදින්න පුළුවන්. ඒ නිසා සමහර කෙනෙකුට ගෙදර ඉඳලා සිද්ධ වෙනවා. කාලානුරූපවත් දේශානුරූපවත් පුද්ගලානුරූපවත් පිළිතුරු බලපානවා. ඒකත් එහෙම අය ගෙදර තව කෙනෙකුට තමයි නැගිට ගන්න බැරි තරක ඉන්න කෙනෙක් නම් ආසනේ පුතේ පහන් වල ඇති කරලා මාගේ අතට මට අත ගස්සලා බුදු පහන් පුතේ මාල් ටිකක් කඩලා මට මේ මාල් ටික අත ගස්සලා මේකවත් කියා ගන්න බැරි කෙනෙක් ඉන්නවා ගෙදර අනිත් අය මේ පුණ්‍ය කාලය තුළ අර රෝගියා වෙනුවෙන්
අත ගස්සලා මල් පාරක් පූජා කරලා ඒ පුණ්‍ය කාලයේ පස්සේ මොකද වැදගත් වෙන්නේ පන්සලම නෙමෙයි ස්ථානේ නෙමෙයි වැදගත් වෙන්නේ సంతානේ. එයා సంతානේ පිළිම් පොරව ගත්තොත් යම් අපහසු තත්ත්වයක් නැත්තම් ඒක වළක්ව ගන්න පුළුවන්. ඒකට ඒ නම පුණ්‍ය කාලය තරින්න නරකයි හේතු නිසා. නමුත් අපේ මේ වෙලාවේ තමයි අපේ ආගමික ශක්තිය. දැන් ඔබට මතකයි අපි පහුගිය වැඩසටහන දේශනා කළේ ක්‍රියාත්මක කළේ ඌරගල පුණ්‍ය භූමියේ. එතකොට අසීමිත ජනගහනක් ඇදී පැමිණීම නිසා අපේ බෞද්ධ බලය එහෙමයි පෙන්න ගන්නට ඒක හොඳ අවස්ථාවක් වුණා. ඒ කියන්නේ මිසදුතු මත තිබෙනවා නම් යන්තරමකට අඩපණ කරන්න නැති කරන්න සමහර අවස්ථාවල මේ හේතු වෙනවා. ඔව් දැන් මතුමත් වෙනකොට මේ සියලු දෙනාම ධර්මයට එයි. දැනටවත් සමහර අය ධර්මයට පැමිණෙන සිටිනවා කියන්නේ. එහෙමයි සෙන්සර්. අර ගන්නේ පැවිදි වෙන තත්ත්වයට ගාපුවා හිටියන්නේ. අනිදාති කියන්නේ ඒකත් ලොකු ප්‍රවණතාවක්. මම කියන්නේ පුණ්‍ය කාලේ අපි ඔක්කොම එක පෙරහැරට එක තරකට එකතු වෙලා ඉන්න එක අපේ ආගමික බලවේගය පෙන්වන එක. සහ එහෙම සමූහයක් පුණ්‍ය කටයුත්තකට එකතු වීම තුළ විශේෂ ශක්තියක් ගොඩනැගෙනවා. විශේෂ ශක්තියක් ගොඩනැගෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් බලන්න අපේ දෙසැම්බර් මාසේ 25 වෙනිදා නත්තල සමරන දවස රාත්‍රී 12යි කියලා වෙන කාලයක් තියෙනවද අනේ රෑ 12ට කොහෙමද ආගමික ස්ථානයක් යන්නේ කියලා අතාරිනවද කිතුරු නැති මතුරුලා. සියලු දෙනාම රෑ මධ්‍යම රාත්‍රී ඒගොල්ලන්ගේ ආගමික අවබෝධ උදා කරන්නේ ආගමික ස්ථාන. ඒක කොච්චර ශක්තියක්ද? ඒ වගේම දැන් පුණ්‍ය කාලය 13 වෙනිදා. ඒ කියන්නේ අඟහරුවාදා දිනයක් වෙන්නේ. ලබන අඟහරුවාදා අපරභාග 8යි 9ට. ඒ කියන්නේ රෑ 8යි 9 ඉඳලා පසුදා 14 වෙනි බදාදා උදේ 8යි 5 දක්වා තිබෙන්නේ. ඒ කියන්නේ පන්සලට ගිහින් යන්න බැරි කමක් නැහැ. එක්ක හවස පුළුවන්. හවස යනකොට වැඩි හොඳයි අතයි ගන්න. ඔව්. ගිහින් පුළුවන්. ඒක හොඳ වෙලාවක්. ඔව්. ඒක අපි සන්නස් මට දැන් මේ පුණ්‍ය කාලේ දැන් අලුත් අවුරුද්දට සූදානම් වෙන කාලේ මේ ඔබවහන්සේගෙන් මම දැනගන්න කැමතියි අපේ ආමඳුරනේ. පුණ්‍ය කාලය තුළ අපි තම පන්සලට යන්න බැරි වුණාට ගෙදර ඉඳලාම මේ කටයුතු යෙදුණා කියන අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදු පහන දැල්වල ඒ කටයුතු සිදු කරලා පංච සේවය සමාදන් වෙනවා. ඒක පිටිව පවුලත් එක්ක එකතු වෙලා මේ පුණ්‍ය කාලය තුළ අපිට පිරිතක් කියනවා නම් මොකක් වගේ මොන වගේ පිරිතක් මේ අවස්ථාවක සජ්ජායනා කිරීම කොතෙක් වැදගත් වෙනවද? සූත්‍ර දේශනා හුඟක් වැදගත්. ඒ වගේම මම සිහිපත් කළ හැටි ඡන්ද සූර්ය පිරිත් එක. එහෙමයි. හුඟක් වැදගත්. ඒ වගේම දජක සූත්‍ර දේශනාව. කියන මේ සූත්‍ර දේශනා පහ. හුඟක් වැදගත් ආශිර්වාද පිරිතේ අතිරේකව. එහෙමයි. ආශිර්වාද පිරිත වල විශේෂයෙන් එන පිරිත. ඒක පටන් ගන්න ඒ සන්තා සන්ත චිත්තා තිසරණ තරණ එත්ත ලෝකාන්තරය කියලා ඒක හුඟක් වටින පිරිත් දේශනාවක් අපි ඒක නැකතට දේශනා කර හැකි දේශනා කළ යුතු දේශනාවක්. අපිට විහාරස්ථානවලත් අපි ඔක්කොම සාමූහික එකතුලා පිරිත් ටික දේශනා කරේ ජය පිරිත පිරිතත් ඉතා වැදගත්. මම මේ වැඩසටහන ශ්‍රවණය කරන ලංකාවේ බහුතර පිරිසක් සහ ඉන්පසුව අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ තවත් බොහෝ අය අතර ෂෙයා වෙන නැත්නම් විකාශය වෙනවා. ඉතින් ඒ නිසා සමස්තයක් වශයෙන් දැන් මේ ඔබ වහන්සේ සිහිපත් කරන පිරිත් ටික හැමදෙනාම එක මොහොතක මේ වගේ අපි දැන් හිතමුකෝ ඒ පුණ්‍ය කාලේ එළඹෙන 8යි 9 තියෙන්නේ. අපි හිතමුකෝ 8යි 15ට අපි පටන් ගත්තා. මේ වෙලාවේ හැමදෙනාම එක මොහොතක පටන් අරගෙන නිවසේ සියලු දෙනාම එකතු වෙලා මේක සජ්ජායනා කරනවා. මහා බලයක් ගොඩනගා ගන්න පුළුවන්. විශේෂ ශක්තියක් අවදි කරන්න පුළුවන් මේ තමන්ගේ ධර්ම ශක්තිය තුලින්. ඔව් ඇත්තටම දැන් අපි හිතමුකෝ දැන් මේක පිළිටික කියාගෙන යනකොට රාත්‍රී 9 වුණා. කෙනෙකුට පුළුවන් නම් ඔය අතරත මහා සාමි සූත්‍ර දේශනාවක් කරන්න. එහෙමයි. දේවරු අප්‍රවාද සුතුපාඨවල සූත්‍ර දේශනාවක් මහා සාමි සූත්‍ර දේශනාව. ඒ දේවරුන්ගේ නම් වෙලාවක් කියලා තියෙනවා. හොඳ වෙලාව. ඒතකොට ඒ දේවරුන්ගේ ආරක්ෂාව අභිවෘද්ධිය. අර මම කියන්නේ ශාසනයක් පවතින දෙවියන්ගේ බැල්ම රක්පෙන්න බැල්මක් තියෙනවා කියලා සාසනය පැවැත්වන අර සීවන බුදු පිළිසර මගේ ධර්ම දේශනාවෙන් ඒ වගේ අපේ ජීවිතවලටත් මේ හැම සරණක්ම බලපානවා හැම පිටක්ම බලපානවා එකක්ව ප්‍රතික්ෂේප කළ යුතු ඒවා නෙමෙයි එතන මිත්‍යා දෘෂ්ටි හිතන්න පුළුවන් එහෙමත් වගේ ප්‍රශ්නයක් අහපුවා උදවසල අපේ හැමදේ දෙවියන්ට පින්දීම මිත්‍යා දෘෂ්ටි ඔබ දැන් දෙවියන්ට ආරාධනා කරන එකත් මිත්‍යා දෘෂ්ටි වලට එන්න එපා අපි බඩ පටන් ගන්න. ඒ වගේ දැන් මේ බලන්න දැන් අපි දිගටම මේ සමන්තාචක්කවාලසු කියන දේවතා ආරාධනට අතිරේකව මම මේ විශේෂ පුරාණ දේවතා ආරාධනාව කරලා මෙරට උහුරු කරවන්නේ මොකද මුළු මහත් විශ්වයේම එක පිටක් බවට පත් කරගෙන දේවතාවෝ මේ ආකාශස්ත දේවතාවෝ විතරනේ බොම්මස්ත දේවතාවෝ සම්බන්ධ කරලා මේ ධර්ම දේශනාවෙන් මේ ධර්මදීපේ තුන ආකර්ෂණය ඇති කරන්නයි මගේ බලාපොරොත්තු ඇත්තටම. අපි දැන් මේ අලුත් අවුරුද්දේ ඒකම කියලා අපේ ජනතාව උහුරු කරමු අපි ස්වාමීන් වහන්සේ. ඔව්. අපි මේ දේවතා ආරාධනාව කරනවා සාමාන්‍යයෙන් සමන්තාචක්කවාලසු කියන ගාතාව තමයි කියන්නේ. උන්වහන්සේ ඊට එහා ගිය අපසගයේ ඉඳලා මේ දෙවියන්ට ආරාධනා කරන ආකාරයේ හදලා දෙන්නේ. ඔව් දැන් ඔබට මම නැවතතාවක් ඒක කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා.
සග්ගේ කාමේච රූපේ ගිරි සිඛර තටේ චාන්තලිකේ විමානේ. සග්ගේ කාමේච රූපේ ඒ කියන්නේ කාමාවචර ලෝක වලට දිව්‍ය ලෝක 6ක් ඇතුළත් ප්‍රධානම ඒ දිව්‍ය ලෝක වල සිටින දේවතාවෝද යෝගේම ගිරි සිඛර වල කඳු බුදුන් වල කියන එකනේ ගිරි සිඛර වල යෝගේම මේ ආසයි පොළොව අතර अंतरिक्षे सगे कामेच रूपे गिरिशिखर तटे आंतरिक्य विमाने दीपे අපි ජීවත් වෙන මේ දීපය දැන් ඔබ ඒක ඔබට හුරුයිනේ දැන් පංච මහ විලෝකන බලතරක් තියෙනවනේ කාලේ දීපේ දේශේ කුලිමාව කියලානේ දීපේ ඒතකොට කොයි අපේ දීපේට රටේ රටවලට ගාමේ ගමට ඒ වගේම තරුවන ගානේ කියනකොට මේ විවිධ ගස් ආදී ගස් ගොමු වනාන්තර තරුවන ගානේ ගේහවත්තුන් හිකෙත්තේ බලන්න මොකක්වත් අතහැරලාද කියලා ගෙදරට ඒ වගේම වටට කුඹුරු කෙත්තේ කුඹුරට බුම්මාචායන්තු දේවා ආන්ගේ භූමියට ආශ්‍රය කරගත් දේව සමූහයට ජලතල විසමි ජලයට දිග්ගුහිත දේවතාවෝ ජලතල විසමි ඒ වගේම යක්ක ගන්ධබ්බ නාග මේ කොම බෞද්ධ දේවකලනේ එහෙමයි යක්ක ගන්ධබ්බ නාග තිත්තන්ත සම්තිජේදන් ඒ කොම එක තැනක පිහිටලා මුනිවර වචනං භාග්‍යතුන් වහන්සේගේ වචනයට සාදෝ මේ සුනන්තු මනානසවුන් කන්දින්ද කියලා ආරාධනා කරන එකයි එහෙමයි ඒ ගාතාව මම පදයක් වශයෙන් කිව්වේ තාසයට කවදාවත් අපේ සයන්ස් අපි සජ්ජායනා කරන්නේ සීකම් කරමු සංඝේ කාමේච රූපේ ගිරිශිඛර තටේ චාන්තලිකේ තරුවන ගානේ ගේහවත්තුන් හිකෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බ නාග තිත්තන්ත සම්තිජේදං මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු ඒතොර ස්වභාවික වස්තු සියල්ලත් මේකට ආකර්ෂණයිනේ එහෙමයි ඒ කියන්නේ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලයේදී ආගමික චාරිත්‍රයන්හි යෙදෙන මේක ගෙදරද පන්සලද කියලා වෙනසක් නැහැ සෑම තැනකදීම එක ලෙස යොදා ගන්නට පුළුවන්. ඔව් කෙනෙකුට මේක ලියා ගන්න අපහසු වුණා නම් පටිගත කරගන්නත් අපහසු වුණා නම් පිරුවානා පොත් වහන්සේගේ හැම පිරුවානා පොත් වහන්සේලා වගේ පිරුවානා පොත් වහන්සේලා කීපනම කරන් බලන්න පුරාණ දේවතා ආරාධනාව කියලා මේ දේවතා ආරාධනාව තියෙනවා. විශේෂයෙන් නේම නැත්නම් ඒක ගියත්තන්ද පුළුවන් නම් පරිහරණය කරන සාමාන්‍ය බණ දහම් පොත කියලා පොතක් තියෙනවා. ඒකේ හරි ලස්සන මේ දේවතා ආරාධනාව තියෙනවා. අනිත් මේ තුල අපි මේ අලුත් අවුරුද්දේ අලුතින් අපේ ජීවිතයට දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ වචනයට කරු කර ඒ මාර්ගයේ නියැලෙන්නට අනිෂ්ඨාන ශක්තියක් පුණ්‍ය කාලයක් සමග ඇති කරගනිමු. ඉතින් පිටි අලුත් අවුරුදු උදාව අලුයම දෙකයි ගණනට තිබෙන්නේ. ඒ අලුත් අවුරුදු උදාවෙන් පසුව එළඹෙන චාරිත්‍ර විධීන්හි වටිනාකමක් තිබෙනවා. ඒ වගේම අපි කෙටියෙන් හෝ සාකච්ඡා කළ යුතුයි කියලා මට හිතෙනවා. නෙත් රේඩියෝ ඕනට තැන් වෙලාවට අරුමයක් නොවේ. අපි ආමුදුරෝ බොහෝ අවස්ථාවලදී පිළිබඳ සිහිපත් කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ කොහොම නමුත් අලුතෙන් කෙනෙක් එකතු වුණොත් ඒ අයටත් අපේ මාර්ගයට ගන්නට අපේ ගමන යන්නට ඒ ශක්තියක් ලැබෙනවා. අපි ආමුදුරනේ දැන් අලුත් අවුරුද්ද සඳහා ලිපගිනි මොළවන් කිරිබත් පිසීම අපේ පුරාණ ඉඳලා පැවතෙන චාරිත්‍රයක්. ඒත් එකම විශේෂයෙන්ම මේ දැන් කිරිබත් පිසිනකොට දැන් ඉස්සර අපේ රටේ මිනිස්සුන් පුරුදු වෙලා තිබුණේ මේ ඉබුල් කිරිබත හදන්නට. පැණි රසය යුක්ත කිරිබත හදන්නට. මේ තුල මහා ශක්තියක් ගොඩනගෙනවා කියන විද්‍යාත්මකවත් තිබෙනවා. සහ ඊට පසු කාලීනව මේකට ලුණු මිරිස් එකතු වුණා. ලුණු මිරිස් තුල කිරිබත් කියහම නිදිමතයි කියන හේතුව හැදලා තියෙන ලුණු මිරිස් නිසා. ලුණු මිරිස් වලත් ඔය යම් ආකාරයකට මේ පිළිකාකාරක තිබෙනවා කියලා ඔහුගේ දවසම හරියට කතා වුණා. කොහොම නමුත් ඉබුල් කිරිබතක් හදුවත් ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. සහ ඔබ වහන්සේ වෙතට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ ලිපගිනි මොළවන්නේ ඇයි? ඒ සඳහා යොමු වුණාට පසුව අපේ ආහාර අනුභවයට පෙර ගනුදෙනු සහ ලැබැල්ලීම තියෙනවා.
මොනවද මේ චාරිත්‍ර තුල බලාපොරොත්තු වෙන අපේ ආම්දුරනේ? පින්වත් පුතණෝනි මම අර මුලින් සිහිපත් කළා වගේ අපි හැම වෙලාවෙම සමාජ සත්වය වගේම පාරිසරික සත්වය. එහෙමයි. පරිසරය යම්දාක අපට එරෙහි වන්නේද අප පරිසරයට එරෙහි වන්නේද එදාට අපේ ජීවිතයට පැවැත්මක් නැහැ. සතා සිව්පාව ඉදලා සියලු දෙනාට මෙහිමයි. සත්ව කියන ස්වභාවික ලෝකයේ තුල අවශ්‍ය පෝෂණය ලබාගෙන ආහාර පානයෙන් පටන් අරගෙන ජීවිතයට අවශ්‍ය සියලු දේවල් ලබා ගන්න මේ විශ්වයේ. එහෙමයි. එතකොට විශ්වයෙන් අපට ලැබිච්ච වටිනාතම ප්‍රයෝජන අතර එකක් තමයි ගින්දර, ගිනි දැල්වීම. එහෙමයි. එතකොට ඒ ගින්දර තුලින් තමයි මිනිසා මූලික වශයෙන් එදා ආහාර පාන සපේ ගත්තේ. එහෙමයි. උයා පියා ගත්තේ, තම්ම ගත්තේ, කුච්ච ගත්තේ ගින්දර මූලික කරගෙන. ඒ වගේම සීතාදීන් වැළකීම සඳහා අපට උපකාර වුණේ ගින්දරයි. එහෙමයි. ඒ වගේම අපි ඕනෑම සුබ මුහුර්තයක කටයුත්තක් වෙනුවෙන් දැල්ුවේ පහනක්. එහෙමයි සර්. පහන් දැල්වීම ඒ කිව්වේ ගින්දර සංකේත කරගන්න. ආලෝකයක ආලෝකමය ප්‍රභාවයක් එක වෙයි. ආලෝකයක් ලබා ගන්නට ගින්දර උපකාර වුණා. එහෙමයි. එතකොට පුරාණේ පැලරකපුවා ඊළඟට සත්තුන්ගේ උවදුරු වලින් වැළකීම සඳහා විශාල ගිනිජාල අදත් දැල්වනවා. එහෙමයි. ඔය අලින් ආදීන්ගේ පැමිණි වළක්වා ගැනීමට උන් කරන එක්තරා විදිහේ දෙයක්. ඒ නිසා ජීවිතේට ආස්වාද ප්‍රාසාර කරන එක තරම්ම වටිනවා ගින්දර. ඒ නිසා මේ වර්ෂය තුලත් මේ අපට මෙතෙක් අපපකාර කළා වූ ගින්නර වලට කෙටි විරාමයක් දෙනවා. ඒ කියන්නේ අර ලිප නිවන සියලුම වැඩ කටයුතු අවසන් කරලා මේ පුණ්‍ය කාලේ පටන් ගන්න. ඔව්. එතකොට අලුතෙන් ලිප සකස් කරලා තියෙනවා දැන්. දැන් ඉස්සර ඔක හරි අපූර්ව තිබුණේ නේද? අපි ආ ගොම්ම මැටි අතුරලා ලිප විලිසකර කරලා ඔව් ගෞරවයෙන්. අද ඒ තත්ත්වය අඩුයි ටිකක්. ඒ තත්ත්වය අඩුයි. දැන් මේ තත්ත්වය කරන්න සමහර මහා නිවාසවල අවස්ථාවක් නැහැ. අවස්ථාවකුත් නැහැ. එතකොට දැන් අපි ගත්තොත් මේ විහාර භූමිය ගත්තත් මෙහි නන්දර වැඩ ඉන්න කොටසේ වැලිය අතුරලා ඒ කුඩ ගඩොල් තියලා ගඩොල් වල යකට තහඩු තියලා ඒ තහඩු වලින් අර කලින් සකස් කරගත්ත දර ආදී දේවල් තියලා අපි සියලු දෙනා වහන්සේලාම මේ දීප වටා ඉඳලා ප්‍රධානී හැටියට මගෙත් උදව් අරගෙන අනිත් අය ගිනිමල වල ඉවර වෙලා කිරි ටික ඉතිරලා ඉවර වෙනකම් පිළිත් දේශනා කරනවා. ඒකත් මම විශේෂයෙන් කියන්න ඕන නිකන් ඔක්කොම උඹ ලිපවට ඉඳගෙන එක්කේ පිම්බම ඇති. හැමෝම පිමින්නට කියලා හිතේ. නිකන් පිමින්න එපා පිළිතෙන් පිමින්න. ඒකවල ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. එතකොට අර ගින්දර කියලා කියන්නේ බොහෝ දේවල් අනිත් පැත්තෙන් පුච්චා හරින්න හේතු වෙන කාරණාවක්. විශේෂයෙන් උණුගොඩවල් පුච්චන්න පුළුවන්. එතකොට සම්පත්ති උදා කරන්න පුළුවන්. ඒ වගේ මේ පැති දෙකටම එකසේ සමසමව බලපාන දෙයක් මේ ගින්දර. මේ ප්‍රයෝජනෙ සලකාගෙන පුළුවන් නම් ඒ ගින්දර වල වෙලාවේ ඔය ගිනි පිළිත කියලා පොතේ පිළිතක් තියෙනවා. ඒක සමහර අය නම් කියනවා මහායාන බලපෑමෙන් හැදිච්ච එකක්. අපිට ඒකට කවන්නේ ඒ ගිනි පිළිත. ජාලෝ මහා ජාලෝ ජාරම් මහා ජාලන් දැල්වෙනවා කියන්නේ ජාලෝ කියන දැල්වෙනවා. ඒකෝලේ දැල්වෙන එක ගැන කියලා ඒ පිළිදින්ක දේශනා කරන්න පුළුවන්. පිරෝණා පොත් අහන්නේ බලාගෙන අගට මේ පිළිතේ ඕනම පිළිපතක තියෙනවා. ඒකත් එක්තරා දෙයක නවතාවයක් කියලා මට හිතෙනවා. අපි මේ පැරණි දෙයට ආවහු පොඩි ශක්තියක් දෙන්න පුළුවන් නම් අපි මේ වැඩසටහන් තුලින් ඒකට අර අලුත් අය දැන් ගිනි පිළිත වගේ එකක් පිළිපොතේ අග තියෙන නිසා භාවිතයෙන්ම ගිලිලානේ තියෙන්නේ. එහෙමයි අපි මම කැමති ඒවට මේක පණ දෙනවට මේකට පණ දුන්නා කියලා පාපය සිද්ධ වෙන්නේ ඒක මහායාන වේවා තේරවාද වේවා යම් කිසි ආධ්‍යාත්මික ගෞරවයක් එනවානේ. එහෙම පිළිපොතට අන්තර්ගත කරන්න ඕනෙත් නැහැ. අන්තර්ගත කරන්න ඕනේ නැහැ. ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. ඒක ඔක්කොම නිකන් දැන් අර මනපොතට ඇතුළත් වෙච්ච ඒවා කරුණට ගන්න ගිහින් තියෙන දැන් මම මේකට අපි පොඩක් පණ දෙමු කියලා කියන්නේ. එහෙමයි අපි හඳුනන්නේ. ඊට පස්සේ අර දැන් මේ ලිප ගිනි දල්වා ඉතුරු වෙන අඟුරු ටික අරගෙන තමයි ඔන්න ඊළඟට ගනුදෙනු සහ වැඩ අල්ලන්න අපි පුරාණේ සම්බන්ධ වෙලා බලන්න. ඊළඟට ඒ අඟුරු ටික අරගෙන ඊළඟට අවුරුද්දේ මේ දැන් ඔය අග්‍රසස්්‍ය දානෙට වීවෙන් කරනවා වගේම හාල් ටිකක් අලුතෙන් වෙන් කරනවා. අලුතෙන් වෙන් කරන හාල් ටික, අබ ටික, ඊළඟට මිරිස් ටික, මිරිස් කරල් කීපයක්, ඒ වගේම මල්, ඒ වගේම අඟුරු. ඒ වගේ ජලය පිරිසුදු කරන, විස බීජ නැසන මූලද්‍රව්‍ය කීපයක් එකතු කරගෙන කහ දියරෙන් සෝදාගත්තු කාසියක් එක්ක කියලා තමයි කොට්ටනියක් හදන්නේ. දැන් ගෙදර අපි හිතමු 10 දෙනෙක් ඉන්නවනම් 10 දෙනා ගාව කීයේ හරි සත පහ හරි දාන්න පුළුවන්. එහෙමයි. ඒතර ඔක්කොම එකතු කරලා එක කොට්ටනියක් හදලා හො වේවා. දැන් විශාල පිරිසක් ඉන්න තැනකට එකතු කරලා බුදලේ එකතු කරලා අහමුල දෙකකින් කාසියක් හො දෙකක් ගන්නවා. කාගේද කියලා දන්නේ නැද්ද කොට? හැබැයි සියල්ල නියෝජනය වෙනවා. දැන් අපි හිතමු දැන් අලුත් සාල් මංගල්‍ය පැවැත්වුවා. හැමතැනම ලංකාවේ සාල් එකතු කළා. ඒතර ඔක්කොම කීහාර හදන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. එහෙමයි. ඉතින් අහමුල දෙකට ටිකකින් හදන්නේ. හැබැයි ඔක්කොම එක මුට්ටියකට එකතු වෙනවා. ඒ වගේ අර හැමදෙනාගේම ගත්ත වලින් කොටසක්
එතෙන්ද අරගෙන අනිත් කොටස අපි හිතමුකෝ ඊට වඩා ලොකු මුදලක් කෙනෙකුට ගනුදෙනුවට දාන්න පුළුවන් රුපියල් 100ක් 200ක් 500ක් දාන්න පුළුවන් ගෙදරින් අයට. ඒතකොට ඒ ඉතුරු සල්ලි ටික පින්කමක් කරගන්න. කාටද දුප්පත් මිනිස්සෙකුට තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ගනුදෙනුනේ ඉතිරි සල්ලි ටික දෙනවා. එතකොට අරක පින්කමක්වත් කරනවා ඒ අතරින්. ඇත්තටම අපි ඒක කළ යුතු දෙයක්. හරි අපෝරේ අපි ආන්දෝලනය කියන්නේ විකාශයක් දෙකක් එකතු කරලා ලිඳත් එක්ක ගනුදෙනු වතුරත් එක්ක ගනුදෙනු කරනවා. ඉතුරු ටික අරගෙන නැති වෙන කෙනෙකුට දීලා ඕන්ගේ එක සතුරු කරලා මහා ගනුදෙනුවක් කරන ආධ්‍යාත්මික ගනුදෙනුවක්. දැන් ලිඳත් එක්ක කරන එක ගනුදෙනුවක් නෙවෙයි. දුගී මගේ යාචකාදීකට දෙනකොට දෙනු විතරයි. ලැබෙන පින ආධ්‍යාත්මික ගනුදෙනුවක්. ඔව්. අනිවාර්යයෙන්ම කරන්න අවශ්‍යයි කියනවා. ඉතින් අපි මං හැමදාම දැන් මේ දිගටම ගිය සතියේ ධර්ම දේශනාවෙත් මං කළේ අවුරුද්දට වෙන නාටකම් වැඩ කරන්න විතරක් ඉඳෙන්න එපා. විනෝද කටයුතු කරන්න දැන් තියෙන ඉඩකඩ හරි අඩුයි. එහෙමයි. විනෝද වෙලා පස්සේ කඳුලක් නම් ඉනහීමෙන් ඇස්රත් වෙනවා කියලා කියනවා වීඩියෝෙන් ඇස්රත් වෙනවා වගේ දැන් මේ සැරේ එළියට පහළින් බැල සමූහයෙන් එකතු වෙලා ඒකේ ආදීනෝ විඳින්න ඉඳ තියාගන්න නැතුව පුළුවන් තරම් මිනිස් වලට රැඳලා ඉඳගෙන මේ චාරිත්‍ර ටික හැබැයි කඩ නොකර ඊළඟ පරම්පරාවට තාත්තේ ඔබ අම්මේ ඔබ තරුණ දුවෙක් වෙන්න පුළුවන් තරුණ පුතෙක් වෙන්න පුළුවන්. දැන් නැත්තම් කරුණාකරලා දාන කෙනෙක්ගෙන් අහගන්න. ඒක මගේ පොන්චි කපන්න නෙමෙයි. පන්සලේ හාමුදුරුවන්ගෙන් අහන්න. මම අපි දෙන්න අලුත් ගෙදරක පදිංචියට ආවා. කොහොමද ස්වාමීනාන්ද මේ අපිට මෙහෙමයි ලිඳක් නැහැ. එතකොට අපි ගනුදෙනු කරන්නේ කොහොමද? අපි පයිප් වතුර ටිකයි අරගන්නේ. කොහොමද ගනුදෙනු කරන්නේ? එතකොට ආම්දුරු ගියේ ඒකට ක්‍රමවේදය මෙන්න මේකයි. එතකොට නැත්තම් වතුර ගනු විතරනේ. වතුර ටික මම දෙනු නැන්නේ. කොහොමද ඒක කරන්නේ කියලා. එතකොට ඒ වගේ උපදෙස් ටිකක් ලබාගෙන හරි පුංචි දරුවකට වින්නනම් ඒ දරුවෝ ළඟට කරගෙන මේ වැඩේ කරන්නේ. එහෙමයි. මොකද මේ අපේ සංස්කෘතියේ කාබාසිනිය වෙලා තියෙන විනාශ වෙලා තියෙන්නේ ක්‍රමක්‍රමයෙන් මේ ඇතේ මධ්‍යතන යුගයේදී දරුවා මේකට සම්බන්ධ කරගත්තේ නැහැ. වැඩි හිටියන්ට වෙලාව නැහැ කියනවා. ගනුදෙනු කියන එක කරන්නේම නැතුව මිනිස්සු දැන් පුදුම විදිහට යාන්ත්‍රික වුණා කියන බැංකුවත් එක්ක ගනුදෙනු කරන තැනට මිනිස්සු පිළිගුණානේ. එහෙමයි. මිනිස්සු පිළිගුණා කියන්නේ ඕන් හිතන්නේ මුදල මත පමණයි ගනුදෙනු තියෙන්නේ කියලා. මුදල මත විතරයි ගනුදෙනු තියෙන්නේ. නෑ මේ ජලයට කරන පුදුම සත්කාරයක් කළගුණ හරකීමක් ගෞරවයක්. එහෙමයි අපි පණ ඇති වේවා පණ නැති වේවා කෙනෙකුට යම්කිසි කළගුණයක් සලකනවා නේද? කළගුණ සලකන එක්කලට වරදින්නේ නැහැ කවමදාක්වත්. එහෙමයි අපි හම්බුනේ. ඒක අපි කරන්න ඕන. මිනිස්සුන්ට නොවැරදුණු ජීවිතයක් ගත කරගන්න ලෞකික වශයෙන් සපෝත් ජීවිතයක් ගත කරන්න මේ වර්ක් පිළිවෙත් එක තියෙනවා. ඉතින් මේ අලුත් අවුරුද්දත් එක්ක අපට ලැබෙන දායාදය මිල කරන්න බෑ. ඒවා හැබැයි මිල කරන්න බෑ කියන එක හැඟෙන්නේ නැත්තේ ඒවාගේ අර්ථය පිළිබඳව අවබෝධය බොහොම අඩු නිසා. මේ අවබෝධය ඇති කරගත්තොත් මම හිතන්නේ හරි වැදගත් වෙනවා. වර්තමානයේදී ඒක පවුලේ හැමදෙනාම එකට ඉඳගෙන කන්න තිබෙන අවස්ථාව ආහාර අනුභවයේ සඳහා තිබෙන අවස්ථාව අඩුයි. හැබැයි ඒක අවශ්‍යයි. ඊට හේතු සාධක බොහොමයක් තිබෙනවා ඇති. අපි පුංචි කාලේ ඉඳලා අපේ අම්මා තාත්තා තමයි අපිට මුල් කිරිබත් කට කැව්වේ. ඒක තුළ අපිට ලොකු ශක්තියක් ලැබුණා අලුත් අවුරුද්ද කියලා දැනුණා. ඊට පස්සේ අර වහන්සේ සිහිපත් කළා වගේ අලුත් අවුරුද්දවත් එක අපිට ලැබුණ අලුත් ඇඳුම් ආයිත් අපිට ලැබුණේ දෙමෝපියන්ගෙන් අර මෙන්දර පස්සේ ගෞරව කරලා පස්සේ අපිට ගනුදෙනුවේදී යම් මුදල් ප්‍රමාණයකුත් ලැබුණා. ඉතින් හරි පිරිතිරි ගියා ඊට පොන්චි හිතන්නේ තිබ්බේ පොඩි කාලේ. ඒකත් හරි පිරිතිරි අනේ අලුත් අවුරුද්ද කියන්නේ හරි අපූර්ව දෙයක් කියලා දැනෙනවා. අද සමාජයේ ඒක දැනෙන්නේ නැති වෙන්නේ නැති සමහරවිට මේ දේවල් නැති නිසා වෙන්න පුළුවන්. අනුභවය ගැන ඉඩකඩක් ලැබෙනකොට පොඩි හාමුදුරුවෝ මිනිත් මාත් එක්ක ඒ රූපවාහිනී බලන්න. ඒකකොට මේ ළඟදී රූපවාහිනී පෙන්නනවා වරණ අලුත් අවුරුදු උත්සව. දැන් මේ දේ අලුත් අවුරුදු උත්සව තියෙනවා කියලා. ඒකකොට එක නමක් කියනවා මට ඔය වෙලාවට තමයි. ඒකද ඔයන්නේ ඉතින්. මම ඔය ඉතින් අපිට මෙහිදී ශ්‍රී ලංකාවට නැහැ නේ මම. මම කොහෙන්ද බෑනේ යන්න. මං කියන්න මං අපි නැන්දලා ගෙදර ගිහිල්ලා හොරෙන් බලාගෙන ඉඳ ජනලේ. අවුරුදු උත්සවය. ඇතර වඩාත් පරණ දිනුවත් මතක් වුණා. එළනම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි ආමුදුරෝනේ. ඉතින් පොඩි ආමුදුරෝත් එක කරගත්තත් තමයි අවුරුදු උත්සවය. එහෙමයි. ඒ කියන්නේ උන්වහන්සේට විනය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වගේ උතුම් අවස්ථාවක. ගම්වල ගාමවල දායකයෝ එහෙමයි. මේක ගැන හිතන්න. මට ඒක ඇත්තටම ඒ කියපු කෙනෙක් මගේ හිත කියනවා දැන්. ඇත්තට මගේ ඉන්න පොඩි ආමුදුරෝ අලුත් උත්සවයක් තියෙන තැනට ඒත්තන්න මතක් කරලා කියලා ගිහි වාඩි කරවලවත් යන්න උනාට බලන්න. එතකොට ගම්වල පන්සල් ඉන්න පුංචි ආමුදුරෝ. එහෙමයි. පිරිමිවල ගමේ යන්නේ නැතුව ලැබෙලා ඉන්න පොඩි ආමුදුරෝ. උතල අපේ ලොකු ගම්වලදලා අවසරය ඇතුව
දායකව එක්කන් ගිහිල්ලා ලොකු ආමතුරු විතර පානපත් උරන පින්තියෙන් ඉඳ කියලා තු පුංචි ආමතුරු ටික එක්කන් ගිහිල්ලා උන්වහන්සේලා ටික සන්තෝෂ වෙන්න සමාජය අපි ඈත් වෙච්ච පිළිසක් කෙනෙක් නොදැනෙන පුංචි නදාව ලොකු වෙනකොට උන්වහන්සේලා මේක අවබෝධ කරගන්නේ අපි කරවිත මොකද කියන්නේ ඒගොල්ලන්ටත් අවුරුදු ඕනේ මම කියන්නේ ඊළඟට මේ අනිත් කාර්යය කියන්නේ ගෙදර බල්ලටත් අවුරුදු ඕනේ ගෙදර ඉන්න පූසටත් අවුරුදු ඕනේ ගෙදර ඉන්න හිරවට වයින්ටත් මානුවටත් අවුරුදු ඕනේ ඔබ මොනවද මේ අවුරුද්ද වෙනුවෙන් ඈට යෝජනා කරන්නේ බල්ලට රන්නවන්න පුළුවන් බල්ලට ලොකුම අසාධාරණය තමයි අසීමිත දුම් ගොඩක් එක අතින් යාව නිසා යන්නේම නැති වෙනවා ඒකෙන් දෙන්නායි මම එතකොට අනුගමන බල්ලට කන්දේට ඇවදි එකක්වත් ගන්න පුළුවන් එකක් තුන අවුරුද්දා දැන් මේ වෙනකොට මේ ආධාර ගෙනත් දාලා තියෙන පාරමිතා කරන්න බලන්න උන් ඔක්කොම ඉන්නේ අපි ළඟ ඒක ඩෝන් ගන්න බම් බයයි ඉතින් තව කෙනෙකුට බයක් ඇති කරලා ලබන සන්තෝෂය මොකද්ද කියලා මට හිතා ගන්න බෑ. ඒකයි මං කිව්වේ සතාවට පවා කැම ටිකක් දෙන එක ඊළඟට අර වගේ අවුරුදු 30 ඒ සතා දැන් ඔබ යම්තාවක ජල ස්නානය කරනවනේ දැන් ජල ස්නානය කොට පරණ අවුරුද්දට ජල ස්නානය කරලා ඉවර කරන්න කියන අලුත් අවුරුද්ද ඉස්සර ගියාම ජල ස්නානය කරන්නේ අර සතාට වතුර ටිකක් නාවලා පිරිසුදු කරලා මාළු ටැංකියක් ඉන්නේ මාළු ටැංකිය සුද්ධ කරලා ඒගොල්ලන්ට වෙනම දෙන විශේෂ ආහාර ටිකක් දෙනවා ගියා ආහාර ටික සකස් කරලා සතා සිව්පාවට පවා ඔබේ අවුරුද්ද සාන්ද්‍රණය වෙන්නේ ඉඩාරින්න ගලා යන්නේ ඉඩාරින්න ඒගොල්ලන්ට මොකක් හරි වෙනසක් තියෙනවා ඔබේ ඉඩාරින්න ඒ සතා සන්තෝෂ වෙනවා නම් ඔබ සපේනේ සත්කාරයේ සංග්‍රහයෙන් එයා දන්නේ අවුරුද්දට කියලා නමුත් ඒක පවා ඔක්සනසිලක් මා දැක්කා විදේශවල සමහර සත්වත්වල වලට ඒ සත්තුන්ගේ උපන්දිනය කියලා සතා දන්නේ නැහැ සතාට උපන්දිනේට ඒ කරේ සතාට හරි අපි මේක බුදුදහමේ පදනම ආරක්ෂා වීමක් හා වෙනත් ආගම්වල පදනම ආරක්ෂා වීමක් දැන් මේ අපේ අවුරුද්දේ වුණත් ඉසතෙල් ගෑමේ මංගල්‍යයට අපි දැකලා තියෙනවා දැන් කතරගම වේවා දල්ගා මාලිකා වේවා පන්තියට හිසතෙල් ගන්නවා ඒ ගෞරවය අපේ පුරාණයේ අපේ පැරණන් තුළ අපේ ජනතාව තුළ තිබිලා තියෙනවා. යම් තැන්වලදී ඒක මගේ හැරෙන්නට ඇති. ඒක පාස්කු දිනේ ඇතුළත මේ විශේෂණය මිනිස්සු කාටත් එක්කෙනෙකුට විශේෂණයක් වුණත් අපිට ලොකු කම්පනයක්. එහෙමයි. ආගම අදහන තැන එක්කා විදිහක පාස්කු දිනේ කියලා ඒගොල්ලන්ගේ අවුරුද්ද වගේ එකක්. එහෙමයි. ඒ ආගම දහමේ. ඒ අවුරුද්දේදී ඒ අය බයටපත් කරලා ඔවුන්ගේ ජීවිතේ මරණය උදාපත් කරන තරම් මිනිහා සාහසික වුණේ මොකද? මෙන්න මේ ආධ්‍යාත්මික පරිසරයේ උන්නන ලැබීම නිසා. එහෙමයි. අපේ මොකද අපිට සමුගන්න කාල වේලාව ලං වෙලා තිබෙනවා. ඒ තව අලුත් අවුරුද්ද සම්බන්ධව එකක් කාරණාවක් ඔබ වහන්සේගෙන් දැනගත යුතුයි. අපි පෙරත් සිහිපත් කරලා තිබෙන කාරණාවක්. ඒ තමයි පරණ තරහමල අත්හැරලා නෑගම් ගිහිල්ලා අපේ ඥාතීන්ට අපේ වැඩිහිටියන්ට බුලත් හුරුළු දීලා වදින එක. බුලත් හුරුළු දීලා වදින එක ලංකාවේ ප්‍රචලිතයි. ඒ අතරින් අලුත් අවුරුද්ද වඩාත් ප්‍රචලිතයි. අපි අඳුර මොකද්ද බුලත් හුරුළු දීලා වදින්නේ? ඇයි ඊට හේතුව ඒ සඳහා යොදාගත යුතු බුලත් කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද? සමහර බුලත් කොලේ ගිහිලා දෙන අවස්ථා තිබෙනවා. හැබැයි කෙසේ නමුත් මේකේ යම් හරයක් මොකක් හරි ගැබ් වෙලා තිබෙන්නට ඇතිනේ මේ අවස්ථාව යම් ආකාරයකට නැකතක් විදිහට එකතු වෙන්නට. ඒ නිසා බුලත් හුරුළු දීමේ වටිනාකම කුමක්ද? ඒ කෙසේද ලබා දෙන්නේ? ඒ තුල ආධ්‍යාත්මික ගනුදෙනු සිදු විය යුතු ආකාරය කෙසේද කියන කාරණේ පහදලා දෙන්න. හොඳයි මම අසාති වෙන කාරණේට අනුව නම් බුලත් කොලේ බුලත් අතට බුලත් කොල 40ක් ඕනේ. එහෙමයි. සමසතරිස් දන්ත ධාතුන් වහන්සේගේ පහස ලබා ලෝකයට යම් දහමක් දේශනා වුණාට ඒ ධර්මයේ මිනිසුන්ගේ ජීවිතයට රැකවරණයක් ආශිර්වාදයක්. අපි අහලා තියෙන ධම්මෝ රක්කති ධම්මචාරී. ධර්මයේ රකින්න ධර්ම විසින් රැකේ. ආන්ගේ උත්තරීතර පණිවිඩය ලබා දීමේ එක වැඩපිළිවෙලක් හැටියට ජීවිත ගමනේ සියලු වදුරු වරක්වා ගන්න සියලු සම්පත් සාධනය කරන සංකේතයක් හැටියට තමයි මේ බුලත් හුරුල්ල හඳුන්වන්නේ. එතකොට ඇත්තටම බාලයන් වැඩිහිටියන් වෙනුවෙන් බුලත් හුරුල්ලක් දීලා බුලත් අතක් දීලා වදින එක තමයි අපේ පරණ සම්ප්‍රදාය හා සංස්කෘතිය. ඒකේ ලොකු වටිනාකමක් කරවල් කිව්ව විදිහට තියෙනවා. ලොකු ආශිර්වාදයක් තියෙනවා. එතකොට බලන්න බුලත් අත හැම සුබ මංගල කටයුත්තකටම ගත්තන්නේ. එහෙමයි. ගෘහස්ත ජීවිතය ගත්තොත් මනාල ජීවල ඕරුවෙන් බහිනකොට ඒ බුලත් කොළ මත සහල් වී ආදී දේවල් අතුරුසුරුවල තැන්පත් කරලා එහෙම නැත්නම් පොල් ගෙඩියේ කුඩ තියලා පොල් ගෙඩිය පළලා ඊළඟට හාමුදුරන්ට බණ ආරාධනා කරනකොට ඒ වගේම පිරිසට ආරාධනා කරනකොට ඒ වගේම වැදගත් සම්භාවනීය කෙනෙක් පැමිණෙනකොට බුලත් හුරුල්ලක් අතට දීලා ඒ පිළිගැනීමට තියෙන උදාහරණයක්. එතකොට මේක නාගලෝකයට සමග සම්බන්ධයි කියලා කියනවනේ. එහෙමයි. නාගවලි දලූපේතන් කියලා කියනත් ඒකයි කියනවනේ. එතකොට මේ සංස්කෘතික පැත්තට පවණක් නෙමෙයි ආගමික පැත්තට නියෝජනය වෙන
අධ්‍යාත්මික පැත්ත නියෝජනය වන භෞතික හුවමාරුවක් නියෝජනය වන එකිනෙකාගෙන් අනකට ආශිර්වාදේ ගලාගෙන යන එකක් තමයි මේ අවුරුද්දේදී බුලත් අත දෙනකොට ලැබෙන්නේ. කොහොමද ඒ ගලා යන සිදු වෙන්න ඕන? බුලත් අත ගන්න එක්කෙනාගේ පැත්තට බුලත් අතේ නටුව හරවලා දෙන්න ඕනේ. උල අපේ පැත්තට තියෙන්න ඕනේ. එතකොට ඒ ඇයි බුලත් අත ගන්න එක්කලා පුදුම විදිහේ Tamanට දක්වපු ගෞරවයෙන් නාගරවෙන්නේ මෛත්‍රියෙන් Tamanට කරපු පිළිගැනීම වෙන්නේ ලොකු මෛත්‍රියකින් හදා ගන්නවා. එතකොට මේ මනසක් තුළ ගොඩනැගෙන අධ්‍යාත්මික ශක්තියින් විශ්වයට බැහැර කරන ප්‍රධාන ඉන්ද්‍රිය දෙකක් හැටියට තමයි දෙයක්ලා දැසත් අඳුරන්නේ. එතකොට අද්දකින් බුලත්තුරුල අල්ලගෙන ඒ බුලත්තුරුල අල්ලගත්ත අද්දකින් මම මීට පෙරත් වාර කීපයකට කියනවා බුලත්තුරුල අල්ලගත්තු අද්දකින් අර ගාතාවක් එක්ක කියන්න ඕනේ. සබ්බීතියෝ ජන්තු සබ්බරෝගෝ විරසතු මාතේ භවත්තන්තරාය සුඛී දීගා කරත භවතු සබ්බ මංගල. අපිට නිකන් හුරු පුරුදු ගාතාවක් කියලා. එහෙමත් ගාතා දන්නේ නැත්නම් අන්‍යගම ගාතා දන්නේ නැහැ කියලා ගාතා දන්නේ නැහැ. ඔබට නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් වේවා, කිලියුතරණවගේ දිනුනෙන් දිනුන උදාපත් වේවා කියලා. ඒක අල්ලගෙන දෙන එක දෙක දීලා අතාරින්න නැතුව දෙන්නගේ මේ අධ්‍යාත්මික අනිවිදිය හුවම ස්පර්ශය. ඒකට මේකෙන් ගලාගෙන යන ධාරාව අර උල හරහා අල්ලගෙන ඉන්න කෙනාගේ දෝත හරහා හෘදවත් වල සම්බන්ධ වෙවි එයාගේ ජීවිතේ ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. එහෙමයි. ඉතින් මේ වගේ වටින දෙයක් ඇත්තටම අපේ ජීවිතවලට අපි කරන්නම් වාලේ කරනවාට වඩා අවබෝධයෙන් කිරීමේ වටිනාකමයි මේ පහදලා දෙන්නේ. අපි බුලත් උගල දීලා වඳිනකොට ආධ්‍යාත්මික කලදෙන්නවා සිදු වෙනවා. ඒ තමයි අපේ වැඩිහිටියන් වශයෙන් අපි හැමදේම අපිට අපි ගෞරව දක්වනකොට ලැබෙන ආශිර්වාදය සැබවින්ම අපි අත්විඳලා තිබෙනවා. මා නිරන්තරයෙන්ම සිහිපත් කරනවා අපේ ආම්දරන්ට පසඟ පිටවල වඳිනකොට උන්වහන්සේගේ දෑත අපේ හිස මත දෙනකොට ලැබෙන ආශිර්වාදය මා බොහෝ විට සිහිපත් කරලා තිබෙනවා. ඉතින් මේක උන්වහන්සේ තුළ පමණක් නෙවෙයි සමස්ත ජනතාව තුළ වැඩිහිටියන් තුළම ගැබ් වෙලා තියෙනට ඕන. යම් කෙනෙක් Tamanට වඳිනවා කියන්නේ පරිම ගෞරව කිරීමක්. ඉතින් මේ ගෞරව කිරීමට කළගුණ දැක්වීමක් එහෙම නැත්නම් Tamanගේ වන්දනාවට සුදුසු පුද්ගලයෙක් මම කියන හැඟීම ඇති කරගෙන මෛත්‍රී චින්තාව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණම තමන්ගේ ජීවිතේ වැඩෙන අවස්ථාවක්. ඒ නිසා අපි ඒ කෙරෙහි අවධානය යොමු කොට මෙවර අලුත් අවුරුද්ද බොහෝම රසවත් ලෙස බොහෝම ගෞරවණීය ආකාරයෙන් සංස්කෘතික දායාදයන් වල වටිනාකමක් හඳුනාගෙන ඒ වගේම ඒ තුළ ආධ්‍යාත්මිකව සෙනසෙන්නට තිබෙන දහම් ගෞරවයත් ගොඩනගාගෙන ඒ සඳහා යොමු වෙන්නට ඔබට ශක්තියක් වූ වැඩසටහනකට සමුදෙන්න කාල වේලාව උදා වෙලා ඒ සඳහා අපි ඔබට ආරාධනා කරන අලුත් අවුරුද්ද යොදා ගන්නට කියලා මේ කාරණා කෙරෙහි සැලකිලිමත්ව නැවත නැවත මේ පටිගත කරලා ශ්‍රවණය කරමින් හෝ ඔබට ඒ සඳහා යොමු වෙන්නට ආරාධනා කරමින් අපි පුණ්‍යානුමෝදනා වෙතට යොමු වෙන්නට බලාපොරොත්තු වෙන අද වැඩසටහනේ අවසාන භාගයේ තිසරණ සරණේ අනන්ත ගුණ බලයේ පිණුකට තිබෙනවා සූවිසි ගුණය වශයෙන් බුදු ගුණ 9යි දහම් ගුණ 6යි සංඝ ගුණ 9යි එක් ගුණයන්ගේ ආරම්භවේ පින්නති ඔබ හැම දිනකටම යහපත සපත සැනසෙල්ල වේවා. අනිත් පැත්තෙන් ජය ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ඇතුළු පරිවාරක සියලු බෝරජාණන් වහන්සේලාගේ සදාතුක ධාතුන් වහන්සේලා තැන්පත් ලෝකයේ අග්‍රගණ්‍ය ස්තූප රාජයන් වහන්සේ වූ රන්වැලි මහා සෑරදුන්ගේ පටන් මනුලොව නාලොව බබලොව ආදී සියලු තැන වැඩහිඳිනා ධාතුන් වහන්සේලාගේ අනන්තානුභාවයෙන් යම්තාක් වැදපුද ලබන ප්‍රතිපිළිම වහන්සේලා ලෝකේ වැඩ ඉනවාද ඒ සියලු ස්වර්ණමයෝත් වගේම අනිකුත් ද්‍රව්‍ය වලින් නිර්මාණිත වූ සදාතුක ධාතුන් වහන්සේලාට වැඩහිඳිනා වූ බොහෝ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ නිකුත් වෙන බලගත් ආශිර්වාද ශක්තිය අනුභවයෙන්ොත් පින්නති ඔබ හැම දෙනාගේම සියලු ග්‍රහපල දොස්වඳුරු වදුරු ඇස්වා කටවා හෝවා අනවින බන්ධන දුරු වී යහපත සපත ශාන්තිය උදාපත් වේවා කියා පළමුවෙන් එළඹෙන වර්ෂයට ආදරයෙන් පූජනීය හැඟුමින් ආශිර්වාද කරන ඔබ හැම දෙනාටම අද දවසේ අපට අපේ හිතට අවුරුද්ද උදාපත් වෙන්නේ අපේ ශාසනික ප්‍රාර්ථනා බලාපොරොත්තු සමුදවුණු දවසට. ඔබ මෙන්න සම්මුති ලෝකයේ අවුරුද්ද විවාහ අවුරුද්ද වශයෙන් අපි සමරන බව හැබෑව. නමුත් අපේ බලාපොරොත්තු ශාසනික වශයෙන් පෙර විහාරවල වැඩ ඉන්න ස්වාමීන් ස්තූපයක් හදන්න නම් ධර්මශාලාවක් හදන්න නම් සංඝාවාසයක් හදන්න නම් පුදුමක් ඉදි කර ගන්න නම් අඩුපාඩු සපුර ගන්න නම් ඒ ටික පිළිච්ච දවසට කියනවා අනේ අද මට අවුරුද්ද වාගේ කියලා. ගිහිගෙවලුත් එහෙම. ඉතින් අපේ ශාසනික අවුරුද්ද සම්පූර්ණ කර ගැනීමේ හැඟුමන් මාතුල ගොඩනගන්නට මට උදව් උපකාර කරන සියලු පින්නතුල්ලාට බලගත හිතකින් ආශිර්වාද කරන වෙලාව අදට අපට අවකාශ සැලසෙන දායකත්වය කීපය මෙසේ ඒ.ජී. ඉන්ද්‍රාණී විජේසිංහ මහත්මිය ඇතුළු කාන්තා සමිතිය වැඩිහිටි සමිතිය නියෝජනය කරන පින්වත් පිරිස
රක්තට පුරවාව අංක 37 එක දිවසේ සිට මේ පූජා භූමියට සම්බන්ධ වෙමින් රුපියල් 35000ක් දානමාන ආදී පින් කටයුතු වෙනුවෙන් වෙන් කරලා සියලු දෙනාට නිරෝගී සුවයත් මට යහපත් සබත සනසීල සමග උතුම් මහරහත් පදවියක් වේවා කියන ප්‍රාර්ථනාව කරලා තිබෙනවා. ඔගේම මාළඹේ සුසිලාරාම පාරේ අංක 507 බී දිවසේ දමයන්ති බාලසූරිය පින්වත් මහත්මිය රුපියල් 35000ක වරපැනක් යොදවමින් ප්‍රේමා බාලසූරිය පින්වත් මෑණියන්ගේ 88 වෙනි ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පීරිස් බාලසූරිය පියාට පින් අනුමෝදන් කරන්නට ධර්මමුණු කරන්ට ආශිර්වාද කරන්නට පින්වත් මෑණියන් ඔබ තබෝ අපේක්ෂා විශ්ත වෙන්නට අපි පින් දෙනවා. ඊකේ සමන් ජයසිංහ මහත්මයා අංක 192 වක්පත් මීගොඩ රුපියල් 25000ක වරපැනක් දානමාන ආදී පින් කටයුතු නියෝයි. ඊකේ දිනදාස පියාණන්ට පින් අනුමෝදන් කරන්නට සුජීවත් මෑණියන්ට නිරෝගී සුව පතන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගාල්ලේ උළුවිටිකේ කිතුලපිටියේ සමර රණසිංහ පින්වත් මහත්මිය රුපියල් 1,50,000කට අධික බරපැනක් අපි සියලු දෙනා වහන්සේලා වෙනුවෙන් සහ සෑවරු නිර්මාණය වෙනුවෙන් පූජා කරමින් අපේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආයෝජනය කරමින් මහා පින්කමක කුසල සම්පත්තිය උපදවාගෙන බලාපොරොත්තු වෙනවා. 99 වෙනි පසුවන සෙනෙහබර පියාණන් වහන්සේගේ අප්‍රේල් 10 වෙනිදාට යෙදුණු තෙමස් පූර්ණ පින්කම සිහිපත් කරන්නට පියගුණ සමරුවක් වශයෙන් ප්‍රාප්තිදාන පින්කමක් වශයෙන් වගේම අප කුඩා කලමිය ගිය ටී දයාවති මෑණියන්ට වගේම කාන්ති කුරුපු මහත්මියගේ ස්වාම පුරුෂයන්න් වන මුනිදාස මහත්මයාට පින් අනුමෝදන් කිරීම බලාපොරොත්තු වෙනවා. වගේම ලාලනී ගුණසේකර මහත්මියගේ ආදරණීය පුත් සෙනුර ලකිත් ගුණසේකර පුතාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් පින් දෙමින් වෙමුල්ලේ ලක්ෂිකා රූපසිංහ පින්වත් දියණිය 25000ක බරපැනක් වෙමින් දානමාන ආදී පින් කටයුතු ශක්තිය දෙමින් හරද සත්කමට භාජනීය රූපසිංහ ගමගේ ආදරණීය රූපසිංහ ගමගේ ආදරණීය පියාට ඉදිරි නිරෝගී සුවය පතමින් සෝමලතා මෑණියන්ට තරිස්නෝන ආච්චිට 93 වී පසුවන නිසා විශේෂයෙන් ආශිර්වාද කරමින් යමට උමයන්ගන සස්මිත දහම් සාකල් දරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පින් ගුණධර්ම කරන අනන්ත කපේ වෙනුවෙන් පින් බලාපොරොත්තු වෙනවා. WD කාන්ති ගුණතිලක මහත්මිය අංක 57 පරණ පාර පිළිබඳ රුපියල් ලක්ෂයක බරපැනක් යොමු කරමින් සෑවලු නිර්මාණයට සවිය ලබා දුන්නා. විශේෂයෙන් හදිසි හෘද ආබාධයකින් අභාවයටපත් තමන් ප්‍රියදර්ශන ඩයස් ආදරණීය ස්වාම පුත්‍රයාට පින් දීමේ පරම අභිලාෂයෙන් මේ පූජාව සිදු කළේ. WD ගුණතිලක පියාණන්ට පින් අනුමෝදන් කරන්නට වගේම අසනීපින් පසුවන වයලට් පෙරේරා මෑණියන්ට ධර්මමුණු පුරට සෙත් පතන බලාපොරොත්තු වෙන කාන්ති ගුණතිලක මහත්මිය ඒ බරපැන පූජා කළේ. ඒ සියලු දෙනාගේ යහපත් අභිමතාර්ථයන් සමුගත වේවා. සුජීවත් හැමට ආයුරාෝග්‍ය දිසපත් සනසිල්ල වේවා. පුරවංශයේ හැමතෙම සිව් මහනිදාන් පහළ වෙලාක්ෂේ ජීවිතය තුළ සියලු යසීසුරින් භෝග සම්පතින් පිරුණු සිව් සපතින් සෝභාමත් ජීවිත වේවා. මියගිය හැම දෙනාටම පරම ලෝතුරු නිබ්බාන සුවයෙන් සැනසීමට මේ පින්කම් උතුපාවල පාරමිතාවන් වේවායි ප්‍රාර්ථනා කරමු. සොයමට සරණයි. හොඳයි, එහෙමනම් අපි ඔබට ආරාධනා කරනවා මේ විහාරස්ථානයේ සිදුවෙන කටයුතු පිළිබඳ දැන කියා දෙන දායක වන්නට. ඒ සඳහා දුරකථන අංක සිහිපත් කරන්න 0.714 222 844. ඒ වගේම 0.713 625 කාර්යාල අංකයේ සඳහා විවෘතයි. අද දවසට මේ පාමුලින් අපි සමුගන්නවා. අපි ගෞරවනීය ආරාධනෙන් මේ දහම් අවවාදයන් තුල අපේ හිත හික්මවන්නට හැමදේම ප්‍රාණශාසනා සිදු කරන පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හම්දුරන් වහන්සේට නැවත විකාශී ප්‍රාර්ථනා කරන නිදුක් භාවයේ නිරෝගී භාවයේ තව තවත් වැඩි වර්ධනය වන අලුත් අවුරුද්දක් බවට මේ වර්ෂය පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉරස් කරන සියලු කුසලයන් වහන්සේට නිවීම පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මේ පාමුලෙන් සමුගන්නවා රාත්‍රී 7ට සිග්නිත සප්‍රි නාමයම හැමදෙනාටම තෙරුවන් සරණයි.